තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි, තෙරුවන් තෙරුවන් සරණයි. සරණයි. තෙරුවන් සරණයි. සෑම දිනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ වහ ධර්ම ඥානය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අපි අදට નિયમિત අභිධර්ම පාඩම පටන් ගනිමු. මුලින්ම ප ဋ ාණ දේශනා ගාථාව සජ්ජායනා කරන්න. විචිත්ත මණි ගම්භීර මනන්ත නය තාන සම්ම සංකස්ස විමලා යසදේහානිකමේසු සුභාසංසියා නීල පීතා රක්කසේදා මඤ්ඤතාච පබස්සරා තන්ලෝකනාතං සුගතං ධම්මච්ච විනසේවිතං සංඝානිකං සෙට්ටං නමාමි සිරසාදරං. තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදට નિયમિત අභිධර්ම දේශනාව අපි දැනට ආරම්භ කරමු. තෙරුවන් සරණින් අපි මීට ඉස්සර නතර කරේ 164 165 පිටුවේ 292 වෙනි ඡේදය ළඟ නතර කරේ. අපිට පැහැදිලි කරගන්න අවශ්‍යයි එතන කරුණාකරලා පොත් අනිත් එකක් තවත් පොඩි ප්‍රශ්නයක් කාරණයක් හැමෝම පොත් ගන්න. හැමෝම පොත පෙරලා ගන්න ඕන. පොත ඒ ඡේද අල්ල ගන්න ඕන. පොතේ සටහන් කරගන්න පුළුවන් තමන්ගේ ඒක කරගන්නම ඕන. පොත පෙරලා ගන්නම ඕන. කියනකොට සංඥාපනය කිව්වනම් සංඥාපනය පෙරලා ගන්න ඕන. සංඥා ඡේදය කිව්වනම් ඡේදය පෙරලා ගන්න ඕන. ඒක නැතුව නිකන් මේ දේශනාව දිහා අහගෙන ඉඳීමෙන් තේරුමක් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයි. ඒක හැමෝම කරන්න ඕන. මේකේ යම්ම කිසි අමාරුවක් හුරු පුරුදු නැතිකමක් තියෙනවා. ධර්ම දේශනා වලටවත් මේ කතාවත්තු ප්‍රකරණය කවදාවත් දේශනා වෙන්නේ නැහැ. ඒ නිසා අපිට නුහුරුයි. ඒකම තේරුම් අරගෙන පොතේ තියෙන ඒ පිටු ඡේද තංගල ග්‍රහණය කරගන්න උත්සාහ කරන්න. එක අනිත් එක මම මේක දිගටම කරන්නේ. එක නෝන කෙනෙක්ව කොහොම හරි එක ඡේදයක්වත් අතාරින්න එපා. සේරම කරන්ද අපිට විභාග නෙවෙයි මේක ඉගෙන ගන්නයි ඕන කියලා. ඒක නිසා අපි තුන්වැනි පිටේ මේක ඡේද එකක්වත් අත්හරින්න නැතුව කරන්න බලමු. හැබැයි වේගයෙන් අවශ්‍යයි. වේගයත් ඕන. හරි. දැන් 292 සකවාදී පුජ්ජා 293 සකවාදී පුජ්ජා 294 සකවාදී පුජ්ජා බලන්න කරුණා කරලා ඒ මම එහෙම එකට සම්බන්ධ කරන්නේ එක ප්‍රශ්නයක කොටස් වශයෙන් තමයි ඒ දිගටම විස්තර කරේ යන්නේ. දැන් සංඝාණි යෝගයේ අවසාන කරන පුද්ගල උපලාභී සත්‍ය කට්ට දැන් තවත් කාරණයක්. සකවාදී පුජ්ජා මෙන්න සකවාදී පුජ්ජා වල ස්වરૂපය. සකවාදී පුජ්ජා අනුලෝමයේ කෙලින්ම කතා කරන්නේ. එතකොට තත්තකද පරමාර්ථ විශ්ී පුද්ගලයා ලග්න ලැබෙයිද? එතකොට මේවත් මනසට ගත යුතුමයි. මනසට ගත යුතුමයි. දැන් මේ 18 වෙනි සත්‍තිකච්ඡ පරමත්තේ 18 වෙනි ඡේදයට අපි යන්න හදාන්නේ. එතකොට පැහැදිලි කරගන්න. එතකොට මේ පරවාදීන් කියනෝ ආමන්තා. එතකොට සකවාදීන් කියනෝ පුද්ගලෝ සංකතෝති සංකත කියන්නේ මොකද්ද? කර්ම චිත්ත ඍතු ආහාර වලින් නිපදෙන සංකත ධර්මයක්ද? එතකොට සංකත වේද? එතකොට පරවාදීන් කියනෝ එසේ නොකිය යුතුයි. එතකොට ආපහු අනුയോഗයේ මතක තවත් කාරණයක් අනුയോഗයේ සකවාදී අනුയോഗ කියන්නේ මුල ප්‍රශ්නෙම විස්තරණය කරනවා. මුල ප්‍රශ්නෙම වැඩිකුර මේ විස්තර වශයෙන් අහනවා. සකවාදී අනුയോഗ. සකවාදී පුජ්ජා විවරුණානේ. එතකොට සකවාදී අනුയോഗ. සකවාදී අනුയോഗ මෙතන තුනක් තියෙනවා බලන්න. පුද්ගලෝ අසංකතෝති. අසංකතද? එහෙනම් නිර්වාණය බදේ
කර්ම චිත්ත ඍතු ආහාර වලින් නොවන දෙයක්ද? එතකොට න හේවං වත්තබ්බෝ. ඊට පස්සේ ආපහු සකවාදී නානෝ පුද්ගලෝ නේව සංකතෝ නා සංකතෝති. සංකතද අසංකතද? සංකත නොවන්නේද අසංකත නොවන්නේද? එතකොට පැහැදිලිද? නේව සංකත නා සංකත එසේ නොකිය යුතුයි. උත්තරය දෙන්නේ බලන්න එක ප්‍රශ්නයක් ආකාර තුනකට අහුවා ආකාර තුනකට උත්තර දුන්නා. ඒ විදියටයි එකම ප්‍රශ්නේ. ඉතින් පුද්ගලෝ නේව සංකතෝති නා සංකතෝති. අන්න ඊට පස්සේ අර එක ප්‍රශ්නයක් කෑල්ලක් ඉස්සරහට ගන්නවා. නේව සංකතෝති නා සංකතෝති. සංකත නොවන්නේද අසංකත නොවන්නේද? ඉතින් දෙවන වටයත් ආපහු අර 293 ඒ වගේම උත්තර දෙනවා ඒ සේමය. සකවාදී අනුയോഗය ඊට පස්සේ කියනවා නැවත විස්තර කරන සංකතාංච අසංකතාංච තපෙත්වා අත්ත ඥාති. බලන්න මේවා කල්පනාවට ගන්න මෙහෙම ප්‍රශ්න පරවාදීන්ගේ ප්‍රශ්න නොවේයි මේ. කෙලි එක කුඩා දෙයක විස්තරණය වෙන්න පුළුවන් කොච්චර අවස්ථා තියෙනවද? ඒ සේරම අවස්ථා ඉදිරිපත් වීමයි මේකේ තේරුම. එතකොට පැහැදිලි කරගන්න සංකත අසංකත තබා එයින් අන්‍ය තුන්වන කෙනෙක්. සංකතත් අසංකතත් නොවන තවත් වෙනත් කෙනෙක් ඉන්නවද? එසේ නොකිය යුතුයි. බලන්න ඊට පස්සේ 94ට එනවා සංකත අසංකත තබා අන්‍ය තුන්වන රාශිය ඇද්ද? 294 දැන් ඒත් කියනවා එසේය කියලා කියනවා. තුන්වන රාශියක් ඉන්නවයි කියනවා. දැන් ඊට පස්සේ සකවාදීන් ආපහු ආනෝ බාතු විසින් වදාරන ලද මේ මහණෙනි ධාතුන් දෙදෙනෙකි. මේ ධාතුහු දෙදෙනෙක් කවර දෙදෙනෙක් දියත් සංකත ධාතු අසංකත ධාතු මහණෙනි මේ ධාතු දෙදෙන යයි වදාළ සූත්‍රාන්තයක් ඇත්තේම නොවේද? අන්න සූත්‍ර පාඨයක් තියෙනෝනේ සංකත වශයෙන් අසංකත වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. සකවාදී අහනවා. එතකොට පරවාදීන් කියනවා ඔව් ඒ කරුණේ සංකත අසංකත තබා එයින් අන්‍ය තුන්වන රාශියක් ඇතයි. එහෙනම් තුන්වන රාශියක් ගැන කියන්න එපා. පරවාදීන්ට විස්තර කරනවා. පරවාදීන්ට ඒ නිග්‍රහය දෙනවා. එහෙම තුන්වන රාශියක් ගැන කියන්න එපා කියලා එක නිග්‍රහයක්. එතකොට විස්තර කරනවා. පැහැදිලි කරගන්න එපා. ඊට පස්සේ 295 ඒකත් සකවාදී පුච්චා 296 සකවාදී පුච්චා 297 සකවාදී පුච්චා 298 සකවාදී පුච්චා 299 සකවාදී පුච්චා. දැන් පැහැදිලි කරගන්න ඕන හතෝම විස්තර කරන ආකාරයටම පැහැදිලි වෙන්න 295 කියනවා පුද්ගලෝ නේව සංකතෝති නා සංකතෝති. එතකොට පරවාදීන් කියනවා ඔව් ආමන්තා. එතකොට මේ විස්තර කරන ආකාරයට පුද්ගලය නේව සංකත වේද එසේ කිව්වේ. එතකොට කාම චිත්ත ආහාර වශයෙන් ද නැද්දන් එතන විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංකාර විස්තර. අසංකත කියනකොට නිවන අසංකත ධර්ම කියන්නේ නිවන. සංකත අනේකක් වේද අසංකත අනේකක් වේද. එතකොට ඒක ඒ දෙක ඒ කරුණු දෙක ඊට පස්සේ දෙකට කඩනවා. බලන්න සකවාදීන් අනුയോഗය සංකත අනේකක්ද අසංකත අනේකක්ද කියලා නැවත අහනවා. එතකොට පරවාදීන් කියනවා එසේ නොකිය යුතුයි. එසේ නොකිය යුතුයි කියලා කියනවා. එතකොට ඒ කරුණ ඉවර කරන්න ඕන නිග්‍රහයක් දක්වාම විස්තර කරලා කරුණු සම්පූර්ණ කෙරෙන්න ඕන. එතන බලන්න ඒක මාතෘකා පාඨයේ විතරයි තියෙන්නේ. නිග්‍රහ ආදී දේවල් සියල්ල මේකට ඇතුළත් වෙන්නම ඕන. එතකොට 296 සකවාදී පුජා ඒකම. ස්කන්ධයෝ සංකතයි. අතන විස්තර කරුණේ ස්කන්ධ. සංකත අනෙකක්ද? සංකත කියනෝ රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් ස්කන්ධයෝ සංකතද නිර්වාණය අසංකතය යන පුද්ගල නේව සංකතනා සංකත වේද කියලා අහනවා නැවත. එතකොට කියනවා ඔව්
එතකොට ස්කන්ධය අන්‍ය, නිර්වාණය අන්‍ය, පුද්ගලය අන්‍ය. ඔන්න එතකොට තුනකට කඩනවා ඒක. සකවාදී තුනකට කරනවා. ස්කන්ධ කියන එකක්ද, නිර්වාණය එකක්ද, පුද්ගලයා කියන්නේ එකක්ද කියලා. එතකොට නැවත කියනවා පරවාදීන් එසේ නොකිය යුතුයි. බලන්න ඒවායේ එක ආකාරය. ඒ ඡේද පහම එක විදියට එනවා, සම්බන්ධයක් තියෙන බව පැහැදිලි වෙන්න. එතකොට විස්තර කරනවා රූප සංකතයි, නිර්වාණය අසංකතයි, පුද්ගල නේව සංකත නාසංකත. එතකොට රූප සංකතයි, නිර්වාණය අසංකතයි, පුද්ගලයා සංකතත් වෙනව නේව සංකත නාසංකත. සංකත වෙන්නේ නැහැ, අසංකත වෙන්නේ නැද්ද? එතකොට පරවාදී නිස්සරද කරන එසේ රූප අනෙකක, නිවන අනෙකක, පුද්ගලයා අනෙකක් වේද කියලා අහනවා. අහුවෙන් පස්සේ කියනවා පරවාදී එසේ නොකිය යුතු. එහෙනම් මේ ඡේදය 297 296 සේරම ඡේද සම්පූර්ණ කෙරෙන්නම ඕන. දැන් මාත්‍රිකා පාට විතරයි විස්තර කෙරුණේ. ඊට පස්සේ 298 සකවාදී පොචාපහ වේදනාව සංඥා සංකාර විඥාන සංකතයි. අර උඩ තිබුණු කොටස දැන් විස්තරණය වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන සංකතයි. නිවන අසංකතයි. පුද්ගල නේව සංකත නාසංකත වේද. එතකොට කියනවා එසේ පුද්ගලයා නේව සංකත නාසංකත වේද කියලා ඔව් කියනවා. එහෙනම් සකවාදී නැවත අහනවා විඥාණය අනෙකක. එතකොට පැහැදිලි කරෙන්න ඕන විඥානය කියනකොට මේ වේදනාව අනෙකක, සංඥාව සංකාර විඥානය අනෙකක කියලා ප්‍රශ්න හැදෙන්න ඕන. නිර්වාණය අනෙකක, පුද්ගලයක අනෙකක් වේද. නැවත කියනවා එසේ නොකිය යුතුයි කියලා. එතකොට මෙතන තවත් විස්තර කරනවා එසේ නොකිය යුතුයි කිව්වෙන් පස්සේ 299 විස්තර කරන පුද්ගලයා උත්පාද. මෙන්න මේ සංකත ධර්ම වල ලක්ෂණ තුනක් තියෙනවා. සංකත ධර්ම වල ලක්ෂණ තුනක් තියෙනවා. ඒක තමයි උත්පාදෝ පඤ්ඤායති, වායෝ පඤ්ඤායති, දී තත්ත අඤ්ඤ තත්තං පඤ්ඤායති. ඉපදෙනවා පේනවා, වෙනස් වෙනවා පේනවා, නැති වෙනවා විනාශ වෙනවා පේනවා, අන්නේ තත්තං වෙනස් වීමකටපත් වෙනවා පේනවා. ඒ කරුණ 299. ඒ සංකත ලක්ෂණ තුනක් තියෙනවා. ඒ සංකත ලක්ෂණ සුවා ඒක තමයි ස්වභාවය. තීනිමානි බික්කවේ සංකතාදි කියලා ඔය විස්තර කරන තැන ඒ හැම සංකත ධර්මයකම ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ධර්මයකම තියෙන ස්වභාව ලක්ෂණ තුනක් ගැන විස්තර කරනවා. එතකොට පරවාදීන් කියනවා ඕ කියනවා. එතකොට සකවාදීන් අනුව පුද්ගල සංකත වේද එසේ නොකිය යුතු කියලා අහන්න බලන්න දෙද්ද කියනවා. අර උඩට කියපු කාරණේ සම්පූර්ණයෙන්ම විරුද්ධ අදහසක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ 168 169 168 169 මෙන්න උත්පාද වය අඤ්ඤ තත්ත්ව ලක්ෂණ උත්තා භගවතා කියන එක විස්තර කරනවා. බුදුන් වදාළ මහණෙනි සංකතයාගේ මේ ලක්ෂණයෝ තුන් දෙනෙකුදී මහත සංගත ධර්මයන්ගේ උත්පාදයේ පැනේ ව්‍ය පැනේ සිටිය උන්ගේ අඤ්ඤ තත්ත්වය පැනේ. මෙසේ පුද්ගලයාගේ උත්පාදය පැනේ ව්‍ය පැනේ සිටිය උන්ගේ අඤ්ඤ තත්ත්වය පැනේ. ඒ කරුණින් පුද්ගල සංකත වෙයි කියලා සකවාදීන් නිග්‍රහය විස්තර කරනවා. ඒ කාරණේ අවසාන වෙලා ඊට පස්සේ 300 වෙනි ඡේදයට එනවා. සකවාදී නැවත ප්‍රශ්න අහන්නේ. ඒ ප්‍රශ්න 302 දක්වාම ප්‍රශ්න 3 තියෙනවා. කරුණා කරලා බලන්න. පුද්ගලයාගේ උත්පාදය නොපැනේද? වෙන එප්සරේ විනාශ වීම ව්‍ය නොපැනේද? සිටිය ඔහුගේ අන්‍ය තත්ත්වය නොපැනේද? එතකොට පරවාදීන් විස්තර කරනවා ආමන්තා ඕ. එතකොට සකවාදීන් අනියෝගයේ පුද්ගල අසංකත වේද කියලා නැවත ප්‍රශ්නය විස්තරණය කරනවා. පරවාදීන් කියනවා එසේ නොකිය යුතුය. එතකොට පුද්ගලෝ අසංකතෝති. මෙතන පුද්ගලයා අසංකත වේද කියලා අහන්නේ මොකද්ද? පුද්ගලයා නිර්වාණයද? නහේවා මත්තබ්බෝ. ඔන්න විස්තර කරන ආකාරය කරුණාකර අසංකත කියනකොට නිර්වාණයද? පුද්ගලයා නිර්වාණයද? පුද්ගල නිර්වාණයද? වදාළෙම බුදුන් වහන්සේ මහණෙනි අසංකතයාගේ අසංකත ලක්ෂ්‍යෝ තුන් දෙනෙකි. මහණෙනි
අසංකත ධර්මයන්ගේ උත්පාදය නොපැනේ ව්‍ය නොපැනේ සිටියවුන්ගේ අන්‍ය තත්ත්වය නොපැනේ. ඒ කියන්නේ මෙන්න නිර්වාණයේ ලක්ෂණය. නිර්වාණය උත්පාදය පැනෙන්නේ නැහැ. පැවතීම විනාශ වීම පැනෙන්නේ නැහැ. අන්‍ය තත්ත්වයක් පැනෙන්නේ නැහැ. පුද්ගලයාගේ උත්පාදය නොපැනේ ව්‍ය නොපැනේ සිටියවුන්ගේ අන්‍ය තත්ත්වය නොපැනේ. ඒ කරුණින් පුද්ගල අසංකත වෙයි. කිව්වම මේ සකවාදී නිග්‍රහය සකවාදී බෙදෙන නිග්‍රහය. එතකොට ඒ කරුණ අවසාන වෙනම ඒකේ අනිත් ඉතුරු කරුණු සම්පූර්ණ කරෙන්නම ඕනේ. එතකොට 301 පරිනිර්වාත පුද්ගල නිවනෙහි ඇද්ද නොහොත් නිවනෙහි නැද්ද නිවනේ ඇත යන හේතුවෙන් පිරිනිවි පුද්ගල ශාස්වත වේද. ශාස්වත කියන එක ආත්මයෙන් ආත්මය භවයෙන් භවය ගමන් කරනවා කියන එක 301 භවයෙන් භවය ගමන් කරනවා කියන වචනේ තේරුම ශාස්වත දෘෂ්ටිය කියන එක. එතකොට පරවාදීන් කියනවා එසේ නොකියව්. නිවනේ නැත යන හේතුවෙන් පිරිනිවි පුද්ගල උච්චින්න වේද. එසේ නොකියව්. අන්න නිවනේ නැත කියන එකේ තේරුමෙන් උච්ඡේදවාදයට යනවද? ඒකත් එසේ නොකිය යුතුයි කියලා කියනවා. මෙන්න සත්‍යානුස්වභාවය යෝගය විස්තර කරනවා. එතන ඒ කොටස අවසන් කරනවා 302. දැන් මට හිතෙන්නේ මට මතක හැටියට 18 වෙනි ඡේදය ඔය විස්තර කරන්නේ 18 වෙනි ඡේදය. ඔව් 18 තමයි සර්. ඔය 18 පටිපට්ඨාන යෝගය හරි. ඒ සටහනුත් නොනලා පොඩ්ඩක් අල්ලගන්න උත්සාහ කරන්න ඕන. ඊට පස්සේ කියනවා පුද්ගලයා කුමක් අසිරු කොට සිටිනේ වේද? භවය අසිරු කොට සිටිනේ වේදයි කිව්වා. භවය අනිත්‍ය වේද? සංකත වේද? ප්‍රත්‍ය සමුප්පන්න වේද? ෂය භාව වේද? ව්‍ය භාව වේද? විරාග ස්වභාව වේද? නිරෝධ ස්වභාව වේද? විපරිණාම ස්වභාව වේද? ඒ සේරම කිව්වන් පස්සේ පුද්ගලයා එතකොට පරවාදීන් උත්තර දෙනවා එසේය කියලා. එතකොට පැහැදිලි කරගන්න විස්තර කරනවා පුද්ගලයා අනිත්‍යයි, සංකතයි, ප්‍රත්‍ය සමුප්පන්නයි, ෂය භාව, ව්‍ය භාව, විරාග භාව, නිරෝධ භාව. ඔය අර නිවැරදි විස්තර කරන ආකාරය. විපරිණාම ස්වභාව වේද? එසේ අන්න එතෙන්ද කියනවා අර ප්‍රශ්නට හරම උත්තර දීලා විස්තර කරනකොට පුද්ගලයා අනිත්‍ය වේද, සංකත වේද, ප්‍රත්‍ය සමුප්පන්න වේද කියලා අහනකොට එසේ නොකිය යුතුයි. 170 171. දැන් ඒතකොට පැහැදිලි කරගන්න පරවාදීන්ගේ එසේ නොකිය යුතුයි. එතකොට 303 විස්තර කරනවා නවත්තබ්බම් පුද්ගලෝතු උපලද්ද සත්‍යකට පරමත්තේ නාන්ති. එතකොට සත්‍යාර්ථ පරමාංශේ පුද්ගලයා දක්නා ලැබෙයයි නොකිය යුතු වේද? එසේමයි. එසේය. මෙන්න පරවාදී පුජ්ජාවක් එනවා. එතකොට සකවාදීන් කියනවා හරි. ඔව් පුද්ගලයා දක්න ලැබෙන්නේ නැහැ. ඔව්. එතකොට පරවාදී අනුය සුඛ වේදනා විඳිනේ සුඛ වේදනා විඳිමේ දක්නා කිසිවෙක් වේදනා පරිග්‍රහ කළ යෝගාවචරයේ ඇත්තේ නොවේද? අහනවා බලන්න සුඛ වේදනා විඳින කෙනෙක් ඉන්නව නේද? සුඛ වේදනා විඳින කෙනෙක් ඉන්නවද? දුක් වේදනා විඳින කෙනෙක් ඉන්නව නේද? එතකොට සකවාදීන් කියනවා ඔව් කියනවා. සුඛ වේදනා විඳින පුද්ගලෙක් ඉන්නවා. ඒයි ඔව් කියනවා. එතකොට අනුയോഗය තපනාව විස්තර කරන මෙන්න පරවාදීන්ගේ එබැවින් සුඛ වේදනා විඳිනේ සුඛ වේදනා විඳිමි දන්නා කිසිවෙක් ඇත. අන්න විස්තර කරනවා. පාපනාව එහෙයින් බවත සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගලෙක් දක්නා ලැබේයයි කිය යුතුමයි. කාටද මේ කියන්නේ? සකවාදීන්ටයි මේ පරවාදී ප්‍රශ්නයක්. එහෙනම් නැවත පරවාදී ප්‍රශ්නයක් නැවතත් එනවා 304. සත්‍යාර්ථ පරමාර්ථයෙන් පුද්ගලයා දක්නා ලැබේයයි නොකිය යුතු වේද? මේවා නැවත නැවත කියනවා. මේවායේ ප්‍රශ්නවල ස්වરૂපය මතක තියාගන්න ඕන.
එතකොට සකවාදීන් කියනවා සත්‍යාර්ථ පරමාර්ථයේ පුද්ගලයා දක්නා ලැබෙයි නොකිය යුතු වේද? නොකිය යුතු වේද කියනවා. ඔව් හරි. සකවාදීන් උත්තර දෙනවා. එහෙනම් පරවාදී අනුയോഗ දුක් වේදනා විඳිනේ දැන් අතන කිව්වා සුඛ වේදනාව ගැන. දුක් වේදනාව උපේක්ෂා වේදනාව. දුක් වේදනාව සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ෂා වේදනාව. විඳිනේ උපේක්ෂා වේදනෙමි දන්නා කිසිවෙක් ඇත්තේ වේද? මෙතන ඒව ටික හදා ගන්න ඕන කරුණාවෙන්. එතකොට කියනවා සකවාදීන් එසේය. එතකොට සකවාදී අනුയോഗය තපනාව එබැවින් උපේක්ෂා වේදනා විඳිනේ උපේක්ෂා වේදනා විඳිමි දන්නා කිසිවෙක් ඇත. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා. අනුയോഗය පාපනාව හේයින් භවත සත්‍යාර්ථ පරමාර්ථයෙන් පුද්ගලයෙක් දක්නා ලැබෙයි කියව යුතුමයි. මේ සකවාදීන්ට දෙන නිග්‍රහය සකවාදීන්ට අනුමත කරන ක්‍රමය. ඊට පස්සේ 305 සකවාදීන් සුඛ වේදනා විඳිනේ සුඛ වේදනා විඳින්නේ මේ නුවණින් දක්නා කිසිවෙක් ඇති කරුණු කොට ඒ කරුණින් සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගලයෙක් දක්නා ලැබේද? සකවාදීන් අහනවා අර ඒගොල්ලන්ගේම ප්‍රශ්නේ අනිත් පැත්තට හරවලා. එතකොට පරවාදීන් කියන්නේ ඔව්. එතකොට සකවාදී අනුව සුඛ වේදනා විඳිනේ සුඛ වේදනා විඳින්නේ මේ නුවණින් දක්නා යමෙක් ඇද්ද? හේම පුද්ගල වේද? සුඛ වේදනා විඳිනේ සුඛ වේදනා විඳින්නේ මේ නුවණින් දක්නා යමෙක් ඇද්ද? හේ පුද්ගල නොවේද? ආන් ඒක අනිත් පැත්තට ප්‍රශ්න දෙකක් විදියට හදනවා. ප්‍රශ්න දෙකක් විදියට හදනවා. සුඛ වේදනා විඳිනේ සුඛ වේදනා විඳින්නේ මේ නුවණින් දක්නා යමෙක් ඇද්ද? පුද්ගලයා කියනවාද? හේම පුද්ගල එතකොට හේම පුද්ගල මෙතන පුද්ගල තුන් දෙනෙක්. එයාම පුද්ගලයෙක් වේදමද? සුඛ වේදනා විඳින සුඛ වේදනා විඳින්නේ මේ නුවණින් නොදක්නා යමෙක්. එහෙම දන්නේ නැති කෙනෙකුත් ඉන්නවද? එයා පුද්ගලයෙක් වෙනවද? ඔන්න ආකාර තුනකට ඒ තනි ප්‍රශ්නේ කඩනවා. එතකොට පැහැදිලි කරගන්න කරුණාවෙන් විස්තර කරගන්න අනුව දුක් වේදනාව, උපේක්ෂා වේදනාව මේක පහකට කඩන්න ඕන කරුණාවෙන්. උපේක්ෂා වේදනා විඳින මේ නුවණින් දක්නා යමෙක් ඇද්ද? හේම පුද්ගල වේද? උපේක්ෂා වේදනා විඳිනේ උපේක්ෂා වේදනා විඳින මේ නුවණින් නොදක්නා පුද්ගලයෙක් ඇද්ද? හේම පුද්ගල වේද? කරුණාවෙන් 172 173 173 එතකොට පරවාදීන් කියන ඔසේ නොකිය යුතුයි. 306 දැන් සකවාදීන් විස්තර කරනව නැවත. සකවාදී පුච්ඡාව සුඛ වේදනාව සකවාදී 307 පරවාදීන් 306 සකවාදී සුඛ වේදනාව දින සුඛ වේදනා විඳින මේ නුවණින් දක්නා කිසිවෙක් ඇති කරුණු කොට ඒ කරුණෙන් සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගල දක්නා ලැබේද? ඔව්. සුඛ වේදනාව අනෙකක් ඌද සුඛ වේදනා විඳිනේ සුඛ වේදනා විඳින මේ නුවණින් දක්නේ අනෙකක් වේද? එහෙනම් දෙකයි එසේ නොකිය යුතුයි කියනවා. සුඛ වේදනාව අනෙකක්ද? සුඛ වේදනා විඳින්නේ මේ නුවණින් දක්නේ අනෙකක් වේද? එතකොට දෙන්නෙක් විදියට කඩනවා. සුඛ වේදනාව අනෙකක් වූද උපේක්ෂා වේදනාව අනෙකක් වූද උපේක්ෂා වේදනා විඳින මේ නුවණින් දක්නේ අනෙකක් වේද? එතකොට ඒ සුඛ දුක්ඛ සෝමනස දෝමනස උපේක්ෂා කියන කරුණු පහට අදාළයි එතන. එතකොට පරවාදීන් කියනවා එසේ නොකිය යුතුයි කියලා. එතකොට 307 නවත්තබ්බම් පුද්ගල උපලබ්ධි සත්‍යකට පරමාර්ථේ නාති. පරවාදීන් එනවා සත්‍යකට පරමාර්ථයේ පුද්දේ දක්න ලැබෙ නොකිය යුතු වේද? සකවාදීන් උත්තර දෙනවා එසේය. කයේ කයානුව දක්නා සුළු විහාර කරන කිසිවෙක් ඇත්තේ නොවේද? මේක බලන සම්මුතිය භාවනා කරන එක භාවනා කායේ කායानुපස්සී විහෙරති කායේ කායानुපස්සී විහෙරති ඔය බලන්න අත්තිකෝ කායේ කායानुපස්සී විහෙරති වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ. ඒ පැහැදිලි කරගන්න ඒ සතර සතිපට්ඨානය. එතකොට කියනවා සකවාදීන් විස්තර කරනවා ඔව් එසේය. අනුയോഗය තපනාව හේන් කයේ කයනුව දක්නා සුළුව විහරණය කරන කිසිවෙක් ඇත. පරවාදීන් තපනාව පරවාදීගේ තපනාව පරවාදීන් පාපනාව එබැවින් භවත සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගලෙක් දක්නා ලැබේයයි කිය යුතුයමය. ඔන්න ස්ථිර කරනවා.
308 පරවාදීන සත්‍යාර්ථ පරමාර්ථය දක්නා ලැබෙයි නොකිය යුතු වේද එසේය වේදනාවේ චිත්තේ දන්න අර කියපු කාරණේ බලන්න ප්‍රශ්න තව තුනකට ධම්මේ ධම්මානුපස්සේ නුවණේ දක්නා ඉරියව් කරන කිසිවෙක් ඇත්තේ නොවේද වේදනාව චිත්තය ධම්මය අර මුලින් කිව්වා කායේ කායानुපස්සී විහෙරති දැන් වේදනා වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති නුවණින් දක්නා සුළුව ඉරියව් කරන කිසිවෙක් ඇත්තේ නොවේද එතකොට සකවාදීන් උත්තර දෙනවා ඔව් එසේය හරි එතකොට මේ පහදලි කරන කාරණය තවත් කුඩා කාරණයක් කායानुපස්සනාව නොනලා කායानुපස්සනාව කියන එක කරුණු මට මතක හැටියට 14ක් කරුණු 14ක් ඒක නව සේවතක ඊට පස්සේ පබ්බ පහක් තියෙනවා ආනාපාන ඉරියාපත සම්පජාඤ්ඤ පටික්කුල මනසිකාර ධාතු මනසිකාර කියලා ක්‍රම පහක් තියෙන. එතකොට අර 9යි 5යි 14යි. ඒතර වේදනාව 9 ආකාරයක්. වේදනාව 9 ආකාරයකට එන්නේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ තුනයි. සාමිස සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ නිරාමිස සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ 6යි අර 3යි 9යි. චිත්තය 16 ආකාරයක් ඒක පැහැදිලි වෙනවා හැමෝටම චිත්තය අභිධර්මය කරපු අයට චිත්තය ඒතර ධම්මයත් අර වගේම නීවරණ 5ක් එතකොට සේරම කරුණු 44යි භාවනා කිරීමේ කර්මස්ථාන වශයෙන් 21යි කායानुපස්සනාවට 14යි වේදනාව 1යි වේදනා ස්කන්ධය වේදනාවක් 1යි චිත්තය 1යි නීවරණ 5යි 21යි ඔය ඒකත් කරුණාවෙන් මතක තියාගන්න අවශ්‍යයි ඒව විස්තරණය වෙන ආකාරය පැහැදිලි කරගන්න එතකොට ධර්මයේ නුවණින් දක්නා සුළුව ඉරියව් කරන කිසිවෙක් ඇත එහෙයින් බවත සත්‍යාර්ථ පරමාර්ථයෙන් පුද්ගල දක්නා ලැබේයයි කිව යුතුයි කියලා ඔන්න විස්තර කරනවා ඒ පරවාදීන් සකවාදීන්ට. එතකොට සකවාදී පුච්චාවක් නැවතත් වෙනවා 309 කය අනුව දක්නා සුළුව ඉරියව් කරන කිසිවෙක් 175 174 ඇති කොට ඒ කරුණෙන් සත්‍යාර්ථ පරමාර්ථ පුද්ගලයේ දක්නා ලැබේද කය නුවණින් දක්නා සුළුව ඉරියව් කරන කිසිවෙක් ඇති කරුණු කොට අන්න විස්තර කරන ආකාරය සකවාදීන්. එතකොට පරවාදීන් කියනවා ඔව් එසේය. සකවාදී අනුව කය අනුව දක්නා සුළුව විහරණය කරන යමෙක් ඇද්ද ඒ හැම පුද්ගල වේද. කය නුවණින් නොදක්නා සුළුව විහරණය කරන යමෙක් ඇද්ද හෝ ඒ පුද්ගල නොවේද. එතකොට භාවනා කරන කෙනෙක් භාවනා නොකරන කෙනෙක් පුද්ගලයේ වශයෙන් නොවේද. එතකොට පරවාදීන් කියනවා එසේ නොකිය යුතුයි කියලා. 310 සකවාදීන් දිස්සාට් කරන දේශනාව වේදනාවේ චිත්තේ ධම්මේ ධම්ම අනුව දක්නා සුළු ඉරියව් පවත්තන යමෙක් ඇද්ද හේම පුද්ගල වේද. අන්න ඒ පුද්ගලයම පුද්ගල වේදවද. ධර්මයේ නුවණින් නොදක්නා සුළුව ඉරියව් පවත්තන යමෙක් ඇද්ද හේපු ඒ කියන්නේ සතිපට්ඨානය කරන කෙනෙක් සතිපට්ඨානය නොකරන කෙනෙක් පුද්ගලයෙක් වේද නොවේද එසේ නොකිය යුතුයි කියලා කියනවා. පරවාදීන් විස්තර කරනවා එසේ නොකිය යුතුයි කියලා. එතකොට 311 එතකොට කායෙහි කාය නුවණින් දක්නා සුළුව කායේ කායානුපස්සී විහෙරති වාසය කරන කිසිවෙක් ඇති කරුණු කොට එක් කරුණිනිදු සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගලයා දක්නා ලැබේද. පරවාදීන් කියනෝ ඔව් ඒ ආකාරයෙන්ම පුද්ගලයා දක්නා ලැබේවා. සකවාදීන් අනුയോഗයේ ප්‍රශ්නේ විස්තරණය කරනවා කය අනෙකක් වේද. කයෙහි
කාය නුවණින් දක්නාසුලුව වාසනය කරනුයේ අනෙකක් වේද කියලා අහුවම කාය අනුව බලන්න අනෙකක්ද කාය අනෙකක්ද කියලා අහනවා. අහුවම පරවාදීන් කියනවා එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. එතකොට සකවාදී අනුව වේදනා අනෙකක් ඌද චිත්තය අනෙකක් වේද ධර්මය අන්හු වෙද්ද ධර්මෙහි ධර්මය නුවණින් දක්නාසුලුව වාසනා කරන්නේ අනෙකක් වේද කියලා අහනවා. අහුවෙන් පස්සේ පරවාදීන් විස්තර කරනවා එසේ නොකිය යුතුයි. එහෙම කියන්න බෑ කියලා. එතකොට 312 සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගලයා නොදක්නා ලැබේද? පරවාදීන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. සකවාදීන් කියනවා ඔව් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් දක්නා ලැබෙන්නේ නැහැ කියලා විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න මෙන්න විස්තර කරන මේ ගාථාව මේක වදාළේ නොව බුදුරජාණන් විසින් මෝග රාජයාට සමදා ස්මෘතිමත්ව ස්කන්ධ ලෝකය සත්ව ශූන්‍යතාව විසින් බල මේ සක්කාය දිට්ඨිය බිඳ මාර තරණය වෙයි. මෙසේ ස්කන්ධ ලෝකයේ දක්නා වූ මච්චු රාජ නොදක්නේයයි වදාළ සූත්‍රයක් ඇත්තේ නොවේද? එතකොට කියනවා සකවාදීන් ඔව් ඒ පංචමාර වශයෙන් විස්තර කරන කොටසක් පංචමාර හැමෝටම දන්නවා. ඒ ආකාරයෙන් විස්තර කරන කොටසක් තියෙනවා. එතකොට සකවාදීන් කියනවා එසේය ඒ කරුණෙන් සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගලයෙක් දක්නා ලැබෙයි කියලා ස්ථිර කරනවා පරවාදීන් සකවාදීන්ට. 313 සකවාදීන් ප්‍රශ්න අහනවා. ඊට සකවාදීන් පුද්ගල බලන්නේ වේද? ශුන්‍යතෝ ලෝකේ අවිචත්සේ ලෝකේ ගාථාදී පරවාදියා කෙරේ බලන පුද්ගලයා යන ලද්දී ඇතියෙන් තෙල ප්‍රශ්න නැගදී පුද්ගලයෙක් බලන්නේ වේද? එතකොට පරවාදීන් කියනවා ඔව් සකවාදීන රූපකාය සහිතව බලන්නේ වේද? රූපකාය රහිතව බලන්නේ වේද? එතකොට රූපකායක් ඇතිව බලනවද රූපකායක් නැතිව බලනවද? රූපකාය සහිතව බලන්නේය පරවාදීනුත. ජීවත් එම ශරීරයත් එම වේද. එහෙනම් ජීවිතයත් ශරීරයත් එකම වේද? එසේ නොකිය යුතුයි. රූප සහිතව බලන්නේ වේද? රූප රහිතව බලන්නේ වේද? රූප රහිතව බලන්නේය පරවාදීන්. පරවාදීන් කියන රූප රහිතව බලන්නේය. සකවාදී අනුയോഗයේ ජීවය අනෙකක්ද ශරීරය අනෙකක් වේද? එහෙනම් ජීවය අනෙකක් වේද ශරීරය අනෙකක් වේද කියලා ප්‍රශ්නේ විස්තරණය කරනකොට පරවාදීන් කියනවා එසේ නොකිය යුතුයි. එතකොට පැහැදිලි කරගන්න ඕන මේක තන් ජීවන් දන් ශරීරං කියලා කියන ජීවිතයයි ශරීරයයි මේ මිශ්‍ර ප්‍රශ්න සත්‍ය ස්පර්ශ දැනෙන්නේ සත්වයාට බලන්නේ සත්වයා කියන එක පාදක කරගෙනයි ඒ ප්‍රශ්නය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට පුද්ගලයා බලන්නේ වේද? එසේය. එතකොට අභ්‍යන්තරගතව බලන්නේ වේද? ඔන්න. අතුලාන්තය. අභ්‍යන්තරයෙන් බැස බලන්නේ වේද? එහෙනම් අභ්‍යන්තරයෙන් නික්මිලා බහැරට වෙලා කවුරුවත් බලනවා. යම්පත්තරයෙන් බැස බලන්නේ වේද? අභ්‍යන්තරගතව බලන්නේ. පරවාදීන් උත්තර දෙනවා. එතකොට සකවාදීන් ජීව එම ශරීරයේම ඒ දෙක එකක්ද එකක් ඒ දෙක දෙකක්ද? ජීවයේද ශරීරය. එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා පරවාදීන් විස්තර කරනවා. එතකොට පැහැදිලි කරගන්න කරුණාවෙන් එතකොට සකවාදී අනුയോഗය අභ්‍යන්තරගතව බලන්නේ වේද? බහැර නික්ම බලන්නේ වේද? අභ්‍යන්තරගතව බලන්නේ වේද? බහැර නික්ම බලන්නේ වේද? එතකොට බහැර නික්ම බලන්නේය. පරවාදීන් උත්තර දෙනවා බහැර නික්ම බලන්නේය. පරවාදී අනුയോഗයේ ජීවය අනෙකක් වේද? ශරීරය අනෙකක් වේද? පරවාදීන් කියනවා එසේ නොකිය යුතුමයි කියලා විස්තර කරනවා. ඊට පස්සේ සත්‍යාර්ථ පරම පුද්ගල දක්නා ලැබෙයි නොකිය යුතු වේද 315 පරවාදීන් අහන ප්‍රශ්නේ. පරවාදීන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. සකවාදී පොතේසේය. බුදු සත්‍යාදී කාලවාදී භූතවාදී තතවාදී අවිතතවාදී අඤ්ඤ තතවාදී මේක විස්තර කරලා තියෙනවා. කරුණාවෙන් පැහැදිලි කර ගන්න ඕන. තත මේතං අවිතත මේතං අඤ්ඤ තත මේතං මේක සූත්‍රයක තියෙනව නේද?
පැහැදිලි කරගන්න අවශ්‍යයි. කට්ටිය දැකලා තියෙනවා ඒක විස්තර තියෙනවා. තතමේතං අවිතතමේතං අඤ්ඤතතමේතං. ඒ කියන්නේ මේක සත්‍යයක්. මේක බොරු නෙවෙයි. අවිතතමේතං මේක බොරු නෙවෙයි. අඤ්ඤතතමේතං අන්‍ය ආකාරයකින්ද නොවේ කියලා විස්තර කරන තැනක් තියෙනවා. තතානි හොන්ති අවිතතානි අඤ්ඤතතානි කතමානි ඉදන් දුක්ඛන්ති භික්ඛවේ තතමේතං අවිතතමේතං අඤ්ඤතතමේතං. දුක්ඛ සත්‍ය කිව්වම ඒ කරුණු තුනම. දුක්ඛ සමුදය කිව්වම තතමේතං අවිතතමේතං අඤ්ඤතතමේතං ඒ කරුණු තුනම. දුක්ඛ නිරෝධ කිව්වම තතමේතං අවිතතමේතං අඤ්ඤතතමේතං නවත ඒ කරුණු තුනම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කිව්වම අර තතමේතං අවිතතමේතං අඤ්ඤතතමේතං ඒ කරුණු තුනම. එතකොට කරුණු හතරයි තුන වැඩි කරාම 12 ආකාරයකටම ඒ ඡේදේ විග්‍රහ වෙනවා කියලා පැහැදිලි කරගන්න ඕනේ. එතකොට සත්‍යාතපය පුද්ගල දක්නා ලැබිය නොකියතෝ බුදු කාලවාදී භූතවාදී තතවාදී අවිතතවාදී අඤ්ඤතතවාදීම. එතකොට සකවාදීන් කියනෝ ඔව්. පරවාදීන් වදාළේම බුදුන් විසින් ආත්මහිත පිනිස පිළිපන් පුද්ගලෙක් ඇතයි වදාළ සූත්‍රාන්තයක් ඇත්තේම නොවේද? ඔව් ඒ කරුණේ සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගලයා දක්නා ලැබෙයි කිය යුතුයි. පරවාදීන් නිග්‍රහයක් ඉදිරිපත් කරනවා විස්තර කරන ආකාරය. අත්ථහිතාය පටිපන්නෝ නෝ පරහිතාය. නෝ අත්ථහිතාය පටිපන්නෝ පරහිතාය පටිපන්නෝ. නෝ අත්ථහිතාය නෝ පරහිතාය. අත්ථහිතාය පරහිතාය පටිපන්නෝ. ඔන්න කරුණු හතරක් ඒක ඇතුලේ තියෙනවා. ඒ විස්තර එළියට ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට සකවාදීන් විස්තර කරනවා එසේය පරවාදීන් නිග්‍රහ කරන ඒ කරුණු සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගලයෙක් දක්නා ලැබේයයි කියලා පිළිගත යුතුයි. 316 ඒ විස්තර කරනවා පරවාදීන් ප්‍රශ්නය අහන්නේ සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගල දක්නා ලැබේයයි නොකිය යුතු වේද? එසේය බලන්න මේ නෙගටිව් එකෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට ඒකට කියනවා නෙගටිව් එකෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නෙට එසේය උත්තර දෙන්නේ එසේය. බුදු සත්‍යාදී කාලවාදී භූතවාදී තතවාදී අවිතතවාදී අඤ්ඤතවාදීම එසේය. වදාළේම බුදුන් වහන්සේ මහණෙනි එක පුද්ගලයන් ලෝකේ උපදිනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට අත්හිත පිණිස සුඛ පිණිස උපදිනේයයි වදාළ පුත්‍රයෙක් ඇත්තේ නොවේද? ඔව් මේ බලන්න මේ පාට සේරම එකෙන් ඒක පුද්ගලෝ බික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති. බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්හිතාය සුඛාය දේව මනුස්සන්ති අතමේව. මේ ඡේද වෙනත් දර්ශන වෙනත් ඒවට දේශනාවලට අරගෙන තියෙනවා අපි දැකලා තියෙනවා. මේ ඡේදය වෙන කාටවත් ගන්න බෑ. මේ ඡේදයේ අපේ බුද්ධ දේශනාවේ තියෙන ඊටාම වැදගත්ම දේශනාවක් උප්පච්චති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්හිතාය සුඛාය දේව මනුස්සානන්ති කියලා ඡේදය වෙනත් දේශනාවල දැනට වර්තමානයේ එහෙම අරගෙන තිබිච්ච තැන් අපි දැකලා තියෙනවා. හරි. සකවාදීන් කියනවා ඔව්. පරවාදීන් නිග්‍රහ කරන බැවින් සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගලයෙක් දක්නා ලැබේයයි පිළිගත යුතුයි. 317 සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගලයෙක් දක්නා ලැබේද? ඔව් එසේය. සකවාදීන් අහන ප්‍රශ්නේ එතකොට පරවාදීන් උත්තර දෙනවා ඔව් කියලා. ඔන්න පැහැදිලි කරගන්න කරුණාවෙන් මෙතන සකවාදී අනුയോഗය කියන තථාගතයන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තතවාදී අවිතතවාදී අඤ්ඤතතවාදී නොවේද? එතකොට එසේ හරි කියනවා. සකවාදී අනුയോഗය වදාළේම බුදුන් වහන්සේ සර්ව ධර්මයෝ ආත්මයයි මෙවන් සූත්‍රාන්තයක් ඇත්තේද? ඔව් පරවාදීන් උත්තර දෙනවා ඇත්තේ කියලා. සකවාදීන් ඒ කරුණින් සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගලයෙක් දක්නා ලැබෙයි නොකිය යුතුමයි. ඒ කියන්නේ ධර්මයි තියෙන්නේ.
ධර්මයි තියෙන්නේ. දැන් මෙතන අනාත්මයි. අපේ නෝනල මහත්මයලා කරුණාවෙන් මේ කුඩා කුඩා කෑලි බෑලි තියෙනවත් විස්තර කරන්න ඕන. අපේ මහත් නෝනල මහත්මයලා බලා ගන්න ඕනේ. ධම්මපදයේ මේව සටහන් කරගන්න නෝනලා 277 78 79 සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිතේ දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිතේ දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිතේ දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය බලන්න සබ්බේ සංඛාරා කියාගෙන ඡේද දෙකක් ඉස්සරහට එනවා. සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති. තුන්වෙනි එක සබ්බේ සංඛාරා අනාත්තාති කිව්වනම් අන්න වරදිනවා. ඒ දේශනාව වැරදි. සබ්බේ සංඛාරා අනාත්තාති කිව්වනම් සංඛාර තමයි අනාත්මය. එහෙනම් සංකත නිර්වාණය ආත්මයි. අනිත් පැත්තට හැරෙනවා. ඒ නිසා මේක විකෘති විදියට තේරුම් ගන්න එපා. සියලු දහම් සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ සියලු දහම් අනාත්ම බව. යනුවෙන් දක්වන ලද්දේ පස්කම් සම්පූර්ණ දේවල්ම. සබ්බේ සංඛාරා මුලින් දැකූ ඒ දෙසේම වදාරා මේ පදේ සබ්බේ සංඛාරා අනාත්තායයි නොවදාලේ නිවනට හා සත්භූමයේ ආත්ම බව සහිත දැයි ඇතිවන සැකය දුරු කිරීම සඳහාය. සත්පුඟුල් කියනකොට පැහැදිලි කරගන්න නිවන හා සත්පුඟුල් එතකොට මේ සෝවාන් සකු르දාගාමී අනාගාමී කියන ආදී මේ සප්ත ආර්ය පුද්ගල සබ්බේ ධම්මා අනාත්තායයි වදාලේ පස්ඛන්ධ දහම් විෂයෙහි නිවන හා සත්පුඟුල් ඇතුළත් නොවන බව දැක්වීම සඳහාය. සබ්බේ ධම්මා කියලා දාලා තියෙන්නේ පස්කන්ධ දහම් පංචස්කන්ධ ආදී දේවල් පස්පව් ආදී දේවල් විශේෂ නිවන හා සත්පුගුල් ඇතුළත් නොවන බව දැක්වීම සඳහාය. සියලු පස්කල් ධර්ම අනිස් බව දුක් බව අනාත්ම බවද දක්වා මේ තුන් ගාථා වදාළසේක කියලා විස්තර කරනවා. ඒවා ඡේද වලට අදාළ නෙවෙයි දැනීමට තියෙන්න ඕන. ඒවා අනිවාර්ය ධර්ම විශේෂ ඒ කියන්නේ ඔය කට්ටිය තුන්වන්නේ පිටින් මේ තැනට එන්න ඕන. ඒකයි අපේ බලාපොරොත්තුව. එතකොට මේ හැම එකටම දැන් ඒ කොටස විස්තර කරපු ආකාරයේ සත්ව ධර්මයෝ අනාත්මයයි කියලා කියපු තැන අපි නතර කරේ. එහෙමනම් පැහැදිලි කරගන්න මේවා හැම එකක්ම සුද්ධ සච්චිකට්ඨයට ඕකාස කාල අවයව සච්චිකට්ඨ කියන හතරටම ගලපන්න පුළුවන් වෙන්න ඕන. එතකොට පරවාදීන් කියනවා එසේය සකවාදීන් නිග්‍රහය කරන ඒ කරුණෙන් සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගලය දක්නා ලැබෙයි නොකිය යුතු වෙයි. සකවාදීන් නිග්‍රහය විස්තර කරනවා 318 සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගල දක්නා ලැබෙද 181 180 සත්‍ය පුද්ගල දක්නා ලැබෙද එසේය පුද්ගල. එතකොට පරවාදීන් උත්තර දෙනවා සකවාදීන්ගේ ප්‍රශ්නට පරවාදීන් උත්තර දෙනවා ඔව් පුද්ගලයේ දක්නා ලැබේ. සකවාදී අනුയോഗ භාග්‍යවතුන් වහන්සේ සකවාදී කාලවාදී භූතවාදී තතවාදී අවිතතවාදී අන්‍යවාදී නොවේද? ඔව් 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 පරවාදීන් කියනවා ඔව්. සකවාදීන් වදාළේ බුදුන් වහන්සේ උපදනේ දුක්ම උපදනේය නිරුද්ධ වනුයේ දුක්ම නිරුද්ධ වෙති යන සැක නොකරති විචිකිච්ඡා නොකරති. ආර ශාවකයා හට මෙහිලා පරප්‍රත්‍ය රහිත ඥානයම උපදනේය. පුත්‍ය ඥානය මෙතකින් සම්‍යක් දෘෂ්ටික වේ යනු මේවන් සූත්‍රයක් ඇත්තේය. වෙන විස්තර කරනවා. විස්තර කරපු තැන ඒ කොටස විස්තර කරපුවා පැහැදිලි කර ගන්න ඕනේ. එතකොට පරවාදීන් කියනවා ඔව් එසේය. සකවාදීන් නිග්‍රහ කරන ඒ කරුණින් සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගල දක්නා ලැබෙයි නොකිය යුතුයි. අර උඩ කොටසින් විස්තර කරන ආකාරය 319 පැහැදිලි කරගන්න මේක වැදගත්ම ස්ථානයක්.
සත්‍යාර්ථ පරමාර්ථ විසින් පුද්ගල දක්නා ලැබේද එසේය. වජිරා මෙහෙණ පවිටු මහරට මෙහෙණ මරහට මෙසේ කිව්වා නොවේද. මම මගේ දීපු සටහනේ මට මතක හැටියට ওই සටහන මම යොදලා තිබුණා. වජිරා මාරය කිම සත්‍යයි ගන්නෙහිය. තෙලතාගේ දෘෂ්ටියක් නොවේද. මේ සුද්ධ සංකාර පුඤ්ජයකි. මෙහි සත්වයක් නොලැබෙයි. යම්සේ අංග සම්භාර හේතුවෙන් රත සංඛ්‍යාත ශබ්දයේ වේද ඒ පරිදි විද්‍යමාන වූ පංචස්කන්ධේ සත්වයයි සම්මුති වෙයි. පංචස්කන්ධ දුක්ඛයම පවත්නේය. දුකම සිටුනේද නිරුද්ධ වනුයේද වෙයි. දුක හැර අනෙකක් නැත. දුක හැර අනෙකක් නිරුද්ධ නොවේ යනු මෙවන් සූත්‍රාන්තයක් ඇත්තේම. එතකොට පරවාදීන් කියනවා ඔව් එහෙනම් සකවාර ඒ කරුණේ සත්‍යාර්ථ පරමසේ පුද්ගලයේ දක්නා ලැබෙයි නොකිය යුතුයි. ඒ කාරණය එහෙමනම් ඒ වගේ සූත්‍රයක් තියෙනවයි කියලා පිළිගන්නවා නම් සත්‍යයක් පුද්ගලයක් නැtei කියලා පිළිගත යුතුමයි. මෙන්න විස්තර කරන ආකාරය. එතකොට සත්‍යාර්ථ පරමාර්ථ විස්තරේ විදියෙන් පුද්ගලයේ දක්නා ලැබෙද 320 එසේය. එතුම ආනන්ද ස්වරයන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ සලකලා නොවේද. සකවාදී අනුയോഗය අපිට 320 182 183 හරි එන මෙන්න විශාල කොටසක් මේකේ තියෙනවා. මේකේ තියෙන ධර්ම ටිකක් කල්පනාවට ගන්න අවශ්‍යයි. පංචස්කන්ධ ලෝකයේ ශූන්‍ය. පංචස්කන්ධ ලෝකයේ ශූන්‍යයි කියනු ලැබේ. වහන්සේ කී පමණකින් පංචස්කන්ධ ලෝක ශූන්‍යයි කියනු ලැබේද. ආනන්දය යම්ම හේතුයින් ආත්ම බැවින්ද ආත්මීය බැවින්ද හිස් වෙයි. එහෙන් පංචස්කන්ධය ලෝකය ශූන්‍යයි කියනු ලැබේ. ඒ මිනිසාම පංචස්කන්ධ ලෝකය ශූන්‍යයි. ආනන්දය කිනම් දයෙක් ආත්ම බැවින්ද ආනන්දය කියම් දයෙක් ආත්ම බැවින්ද ආත්මීය බැවින්ද සිස් වේද. ආනන්දය ආත්ම බැවින්ද ආත්මීය බැවින්ද අස සිස රූපයෝ ශිෂ්‍ය චක්කු විඥානය හිස්ය චක්කු ස්පර්ශය හිස්ය චක්කු ස්පර්ශ හේතුවෙන් සුව වේවයි දුක් වේවයි නොදුක් සුව වේවයි යම් වේදිතේ උපදනේ වේද ඒ ආත්ම බැවින් ආත්මීය බැවින් හිස්ය ශ්‍රෝතය හිස්ය ශබ්දය හිස්ය සෝත ස්පර්ශය හිස්ය ගානය හිස්ය ගන්ධයෝ හිස්ය දිවහා හිස්ය රසයෝ හිස්ය කාය හිස්ය ස්පර්ශයෝ හිස්ය මනස හිස්ය ධර්මයෝ හිස්ය මනෝ විඥානය හිස්ය මනක් ස්පර්ශය හිස්ය මනක් ස්පර්ශයෙන් යුතු සුව වේවයි දුක් වේවයි නොදුක් සුව වේවයි යම් වේදිතේ උපදනේ වේද ඒ ආත්ම බැවින් ආත්මීය බැවින් ශිෂ්‍ය ආනන්දය යම් හේකින් ආත්ම බැවින්ද ආත්මීය බැවින්ද සිස් වේද එහෙන් ස්කන්ධ ලෝකේ ශිෂ්‍යයි කියනු ලැබේ. මේ සූත්‍රාන්තයක ඇත්මද පරවාදීන් කියනෝ ඔව්. සකවාදීන් උත්තර දෙනවා ඒ කරුණින් සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගලයක් දක්නා ලැබෙයි නොකිය යුතුයි. එහෙමනම් මේක වගේ සූත්‍රයක් තියෙනවා නම් මේ කොටස් විස්තර කරලා තියෙනවා නම් බුදුහාමුදුරුවෝ ඒක පිළිගන්නවා නම් සත්‍යාර්ථ පරමාර්ථ වශයෙන් පුද්ගලයක් නැත කියලා තර්කය පිළිගත යුතුයි. 321 විස්තර කරනවා සත්‍යාර්ථ පරමාංශ පුද්ගලයා දක්නා ලැබේද එසේය. එතකොට සත්‍යාර්ථ පරමාර්ථය කියලා කියන්නේ පරවාදීන් මොකද සකවාදීන්ගේ පිළිතුර සකවාදීන්ගේ ප්‍රශ්නේ පිළිතුර පරවාදීන්. සකවාදී අනිව භාගතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තතවාදී අවිතතවාදී අන්‍යතතවාදී නොවේද එසේය. මේ ඒ මූල ප්‍රශ්නේම තාම ඉස්සරට ගේනවා. මෙන්න සකවාදී අනුയോഗය කියන්නේ අර ප්‍රශ්නෙම ඉස්සර කරනවා. බුදුන් විසින් මහණෙනි ආත්මය ඇතිවත්ම
මගේ ආත්තිය බාහිර පරිස්කාරයේ තමා සතු දෙයයි දෘෂ්ටි වන්නේද වහන්සේ එසේය. මහණෙනි ආත්තිය හෝ ඇතිවත්ම මගේ ආත්මය යන දෘෂ්ටි වන්නේද වහන්ස එසේය. මේ පිළිතුරු දෙනවා ඒක ඇතුළෙම මහණෙනි ආත්මය ආත්මීය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් නොලැබෙන කල ඒ ලෝකය ඒ ආත්මයයිද මම පරලෝකස් නිත්‍ය දව ස්ථිර ශාස්වත අවිපරිණාම ධර්ම වෙමි. ශාස්වතයන් සෙයින් එසේම සිටියෙමි. නමි දෘෂ්ටි විකල්පයක් වේද මහන්නේ මේ හුදු පිරිපුන් බාල ධර්මයක් වන්නේය. වහන්ස කිම නොවන්නේ වේද වහන්ස හුදු පිරිපුන් අන්‍ය ධර්මයක් ම යයි වදාළ සූත්‍රාන්තයක් ඇත. මේ කියන්නේ සාස්වත දෘෂ්ටියේ බාල ධර්මයක් වශයෙන් විග්‍රහ කරනවා. එතකොට පරවාදීන් උත්තර දෙනවා ඔව් එසේය. එහෙනම් සකවාදී ඒ කරුණින් සත්‍යාර්ථ පරමාර්ථ පුද්ගල දක්නා ලැබෙයි නොකිය යුතු වෙයි කියලා විස්තර කරනවා. ඒකේ පැහැදිලි කරන 322 සකවාදී පුච්චාව නැවත සකවාදීන් කියන සත්‍යාර්ථ පරමාංශයේ පුද්ගල දක්නා ලැබේද එසේය. භාග්‍යවතුන් සත්‍යවාදී පරමාර්ථ කාලවාදී භූතවාදී තතවාදී අවිතතවාදී අන්‍ය තතවාදී නොවේද එසේය. ඒ විස්තර කරන ආකාරයේ මෙතන විස්තර කරන්නේ බුදුන් වහන්සේ සේනිය බ්‍රාහ්මණයාට විස්තර කරනවා සාස්ත්‍රුන් 3 දෙනෙක් ලෝකේ මේක මතක හැටියට පුද්ගල ප්‍රඥාත්ති විස්තර කරලා තියෙනවා මතක ඇති ශාස්ත්‍රුන් 3 දෙනෙක් ලෝකේ විද්‍යමානව ඇත. කවර 3 දෙනෙක් දියත් සේනියනි මේලව කිසි ශාස්ත්‍රයක් මෙලව ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් පනවනවා. පරලෝද ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් පනවනවා. වැලිත් තෙනියනි මෙලව කිසි ශාස්ත්‍රවලෙක් ඉහත ආත්මයේ ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් පනවනවා. එතකොට පරලෝව ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් නොපනවනවා. සේනියනි මෙලව කිසි ශාස්ත්‍රවලෙක් ඉහත ආත්මයේ ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් නොපනවයි. පරලෝහිත ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් නොපනවයි. ඔන්න මේ ආත්මයේ පරලොවත් ඉස්තර වශයෙන් පනවන්නේ නැහැ. යම් ශාස්ත්‍රයක් ඉහත ආත්මයේම ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් පනවාද පරලෝකයේ ආත්ම සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් පනවාද සේනියනි මේ ශාස්ත්‍රත වාදයයි කියනු ලැබේ. ඔන්න ඒක අපව විස්තර කරනවා සේනියනි එහි යම් ශාස්ත්‍රවලෙක් ඉහත ආත්මය ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් පනවාද එතකුදු උව පරලොවෙහි ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් නොපනවාද සේනියනි මේ ශාස්ත්‍ර උච්ඡේදවාදයයි කියනු ලැබේ. සේනිය යම් ශාස්ත්‍රවරයෙක් ඉහත ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් නොපනවාද සත්‍ය ඉස්තර වශයෙන් නොපනවාද පරලොවත් ආත්මය සත්‍ය වශයෙන් ඉස්තර වශයෙන් නොපනවාද මේ ශාස්ත්‍ර සම්‍යක් සම්බුද්ධයයි කියනු ලැබේ. සේනිනි මේ ශාස්ත්‍ර 3 දෙනෙක් ලෝකේ විද්‍යමාන. එතකොට මේ ශාස්ත්‍රතවාදයයි උච්ඡේදවාදයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විස්තර කරන්නේ ශාස්ත්‍රුන් 3 දෙනෙක් ගැන විස්තර කරේ. ඒක නිසා මේ කාරණේ චුට්ටක් කල්පනාවට ගන්න ශාස්ත්‍ර පුද්ගල ප්‍රඥාත්තියේ තියෙන විස්තරයක් අවසානයේ ඒක නිසා ඒකත් චුට්ටට කල්පනා කරන පරවාදීන් කියනවා ආමන්තා කියනවා. එතකොට සාගවාදී නිග්‍රහය තේන විස්තර කරනවා ඒ කරුණෙන් සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගල දක්නා ලැබෙයි නොකිය යුතුයි. සත්‍යාර්ථ පරමාංශයෙන් පුද්ගල දක්නා ලැබේද කියලා අහනවා 323 විස්තර කරනවා. එතකොට කියනවා පරවාදීන් නෝ පරවාදීන් කියනවා සකවාදීන් අහනවා. සකවාදී භාගතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තතවාදී අවිතතවාදී අන්‍ය තතවාදී නොවේද? ඔව්. බුද්ධ විසින් සප්පි කුඹ යයි තෙල වදාළ ඒ කියන්නේ ගිතෙල් කාල. ගිතේ සප්පි කියන්නේ ගිතෙල් කාල. එතකොට ආමන්තා කියනවා සකවාදී අතිකෝච සප්පි කුඹ කරෝති. ඔන්න සප්පියෙන් ගිතලින් කුමන කල කරන කිසිවෙක් ඇද්ද? එසේ නොකිය යුතුයි කිය.
සප්පියෙන් කුඹ කරන කිසිවෙක් ඇද්ද? තලතෙල් කල හදන කිසිවෙක් ඇද්ද කියනවා කියන්න එපා. එහෙම කියන්න එපා කියනවා. ඒ කරුණෙන් සත්‍යාර්ථ පරම පුද්ගල දක්නා මෙයයි ලෝකී යුතුයි. සත්‍යාර්ථ පරමාංශ පුත්‍රය දක්නා ලැබේද 324. භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී, කාලවාදී, භූතවාදී, තතවාදී, අවිතතවාදී, අන්‍ය තතවාදී නොවේද කියලා විස්තර කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ තෙල කුඹ, මේ කුඹ, පැණි කුඹ, කිරි කුඹ, දිය කුඹ, පැන් තලු, පැන් කොසු, පැන් මාලා, නිතිබත්, ද්‍රව යාගු කියන්නේ කැඳ යයි තෙල වදාලේමයි. එසේය. නිත්‍ය ද්‍රව ශ්‍රාසත අවි පරිණාම ස්වභාවය ඇති කිසි යාගුවකක්ද එසේ නොකිය යුතුයි. මෙන්න අවසාන වෙන පුද්ගල කතාව මේ විස්තර කරන පුද්ගල කතා අනුയോഗ ස්ථාන මේ විස්තර කරපු නිග්‍රහ අෂ්ටකය තියෙනවා. හැම එකෙම හදන්න ඕන. පෙය්‍යාලන් තියෙනවා සේරම භව සංධාවනයේ රූප විස්තර කරනවා. රූප පඤ්ඤත්තිය, චිත්ත පඤ්ඤත්තිය ආදී සේරම කල්යාණ වර්ගයේ විස්තර කරනවා. 이르දි ගැන කියනවා. 8 වැනි සූත්‍රාභරණයයි පුද්ගල කතාති අනුയോഗ ස්ථාන. අනුയോഗ ස්ථාන 8ක් විස්තර කරනවා. ඒ හැම එකක්ම විස්තර කරපු ආකාරය පැහැදිලි කරගන්න ඕනේ. එතකොට සටහනේ දීපු ආකාරයට මේ සුද්ධ සත්‍ය කට්ටය ඒ කියන්නේ අනුയോഗ වශයෙන් නිග්‍රහ වශයෙන් ඒ හැම එකටම විස්තර දීපු ආකාරය පැහැදිලි වෙන්නම ඕන. මෙන්න පුද්ගල කතාව සම්පූර්ණ වෙනවා. පැහැදිලි කරගන්න අවශ්‍යයි දැනට. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. තවත් පොඩි කාරණයක් මේක බලාගෙන එන්න ඕන. හේතුව මෙතන පොත් තුනක් තියෙනව නෝනලා. පොත් තුනක් තියෙනවා. පොත් තුන අපි විස්තර කරගන්න ඕන. පොත් තුන විස්තර කරගෙන සප්ත ප්‍රකරණයට යන්නත් ඕන. එතකොට දැන් මේ පරිහානි කතා දෙවෙනි මාතෘකාව. පරිහානි කතා කියලා කොටසක් තියෙනවා. මගේ සටහනේ මම දීලා තියෙනවා මේ මහාදේව කියන භික්ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේලාට එරෙහි ඉදිරිපත් කරපු විවේචනයක් මම විස්තර කරලා තිනවා. වජිරා සූත්‍රයක් තියෙනවා එතන. ඒකේ ඒ විවේචනයේ තියෙනවා රහතන් වහන්සේට කාමයේ තිබිය හැකි, සාහත අවිද්‍යාව තිබිය හැකි, සහතයන් වහන්සේට සැකයේ තිබිය හැකි, සත්‍යාබෝධය අන්නගේ සහාය අවශ්‍ය වෙනවා. විමුක්තිය ලැබීමේදී අහෝ වැනි ප්‍රකාශයක් කිරීම සිරිත බව. කතාවත් වේ පරිහානි කතා ඇතැම් විට ඇත්තේ රහතුන් ඒ තත්වයෙන් පිරිහීමටපත් වේයයි මෙම ඇදුරු කුලවල මතයක් කිය. ඒක හේතු උනේ නිකන් නොවේයි කියලා විද්‍යා ඒ කියන්නේ මේ විස්තර විචාර කරන විචාරකයන්ගේ මතයක් තියෙනවා කියලා මම පැහැදිලි කරා. එතකොට රහතන් වහන්සේට ශුක්‍ර විසර්ජනය ඇත. රහතන් වහන්සේට නොදැනීම ඇත. රහතන් වහන්සේට සැකය ඇත. රහත් වීමට අඥානික දැන ගැනීම, සමාපත්තියට සමුදනුන්ට වාග් වේද ඇත. දුකසේ මාර්ගඵලයන්ට පත්විය යුතුයි. මේ කතන්දරේ ඔය සර්වාස්වාදී කතන්දරවල පසුව මහායාන දර්ශනය ඇති වෙනකොට මුලාරම්භ වෙච්ච කතන්දර කීපයක්. ඒක විස්තර කරනවා. මේවා විස්තර කරන විද්වතුන් ප්‍රඥා පාරමිතා අවතාංශ සද්ධර්ම පුණ්ඩරික වගේ සූත්‍රවල පරිණතම සූත්‍රානුව ඒකායන අග්‍රයාන අනුත්තර යාන උත්තම යාන පරම යාන පඨම යාන ශ්‍රේෂ්ඨ යාන බෝධිසත්ව යාන බුද්ධ යාන ආදී ලෙස දැක්වීමෙන් මේ ගුරු කුලවල කොතෙක් රහත් බව ප්‍රතික්ෂේප කරේදයි කියලා හිතා ගන්නත් බෑ කියලා තියෙනවා. ඒක උනේ රහතුන් වහන්සේලාට විශේෂ තැනක් සංගායනාවලදී හිමි වුණා. රහතුන් වහන්සේලා දැනුම් තේරුම් ඇති කෙලෙස් ප්‍රහාණය කරපු අය විසිට විස්තර කෙරෙනවා.
දැන් මේකේ තව ඉස්සරහට යනකොට අමුතු කතන්දර තියෙනවා. ඒව සේරම ඇතුනේ යම්ම කිසි විරුද්ධ මතයක් ගොඩ නැගුණා රහතුන් වහන්සේලා කෙරෙහි තියෙන. අනිත් අයට නොසැලකීම කියන ආකාරය. සිව්පිලින්සිමියා මහරහත්ම සැලකිලිවත් විදියට ගැනීම කියන චේතනාව උඩ. එහෙනම් පරිහානි කතා කියන එකට අපි ඇතුළත් වෙමු. ඒ කතාන්දරේ එන ආකාරය බලමු. එතකොට පංචමේ භික්ඛවේ ධම්ම සමේ විමුක්තස භික්ඛුණෝ පරිහානාය සංවත්තති. ඥානාදී සූත්‍ර පෙද වර්ධවාගත් සම්මිතිය වචී. දැන් සමේ විමුක්තස. දැන් මෙතන විස්තර කරන්නේ මොකද්ද මේ සමේ විමුක්තස? භික්ඛුණෝ පරිහානාය සංවත්තති. ඥානාදී සූත්‍ර පෙද වර්ධවාගත් සම්මිතිය වජ්ජී පුත්තක සබ්බත්වාදී යන නිකායාන්තරවාදීන් ඇතම් මහා සාංගිකයෝත් රහත් හට පරිහානිය කැමති වේ. එහෙයින් බව ඔවුන් වෙත්වයි තද්යන්නියෝ වෙත්වයි යම් කෙනෙකුන් හට ලැබ්දි ඇද්ද. ඔවුන්ගේ ලබ්ධි බිඳුනා සඳහා දැන් පරිහානි කතා එනවා. මෙතන පංචමේ භික්ඛවේ ධම්මා සමය විමුක්තෝ සමය විමුක්තස්ස භික්ඛුනෝ. මොකද්ද මේකේ තේරුම? සමය විමුක්ත මේකට වචනයක් කියන්නේ සමය විමුක්ත අසමය විමුක්ත. එහෙනම් ඒ සමය විමුක්ත අසමය විමුක්ත කියනකොට පැහැදිලි කරගන්න කරුණා කරලා පුච්චල පඤ්ඤාස්තිය තියෙන. අන්න හරි. ඒ කට්ටිය හොඳයි. මේ එතකොට සෝවාන් වගේ කට්ටිය මේ දුර්වල. දැන් සත්තකත්තු පරම කිව්වන් පස්සේ ඒ කෙනා අර තික්ක ප්‍රඥාවක් නොවේයි කියලා හිතන්න පුළුවන්. ටිකක් සෝවාන් සකු르දාගාමී වුණ කට්ටිය හිමිහිට යන දුක්ඛ පටිපදා දන්දා විඥා හිමිහිට යන අන්නේ අය වෙනුවෙන් තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන නොයෙක් කතන්දර වලට. එතකොට විස්තර කරනවා සමය විමුක්ත කියන නිදා ගැනීම, ඇලීම, ගැටීම් වගේ දේවල්. එතකොට මිනිස්සුත් එක්ක කතා කිරීම වගේ දේවල් ආදී දේවල් ඒ අයට නොයෙක් අවස්ථාවලදී ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් අන්න ඒ කෙනා ටිකක් පසුබානවා. ඒ අය ටිකක් පසුබානවා. අපි හිතමු පන්සල් හදාගෙන ලොකුවට මේ වෙහෙසෙනවා. සෝවාන් වෙලා පන්සල් හද ලොකුවට වෙහෙසෙනවා. එහෙනම් එක එක්කෙනාත් එක්ක කතා බතා කර ඉන්නවා. එහෙම නැත්නම් නිදා ගන්න කැමති. ওই වගේ අයට කියපු වචනයක් මේක පැහැදිලි කරගන්න ඕන. එහෙනම් පෙරුවන් සරණයි සර්. දැන් සර් අපි පුජ්‍යල කතාව ඉවර කළානේ. ඒක 18 ආකාරයකට සර් ඒ දැන් සුද්ධ සත්‍ය කට්ට කියන්නේ ස්ථිර වශයෙන් පරමාර්ථ වශයෙන්. ඒ වගේ වචන ඒ ටිකේ චුට්ටක් තව ටිකක් තේරුම් කරලා දෙන්න සර් ඊළඟට යන්න ඉස්සෙල්ලා. කියන්නේ මට නම් තාම මේක මේ 18 ආකාරයේ හරියට ආවේ නෑ සර්. ඒ වචන දැන් අපිට ටික ටික තේරුණා සර් දේවල්. දැන් එකක් තමයි අර සකවාදීන් කියන පුජ්‍යල උපලබ්ධති කියලා. පරවාදීන් කියන පුජ්‍යලෝ අනුපලබ්ධති කියලා. නමුත් අන්තිම වෙනකොට නවත්තබ්බ පුජ්‍යලෝ උපලබ්ධති කියලා පරවාදීන් කියනවා. ඒක නිසා තව ටිකක් ඒක පැහැදිලි කරලම අපි ඊළඟට යන්න සර්. අත්‍යවශ්‍යම නෝන එතන විස්තර කරන්නේ මේකයි. සුද්ධ සත්‍ය කට්ටය කියන්නේ ස්ථිර වශයෙන් සුද්ධ මේ පුද්ගල කතාවේ 18 ආකාරය කියන එකේ තියෙන නෝන විස්තර කතා 18ක්. විස්තර කතා 18ක් තියෙනවා. ඒකේ සුද්ධ සත්‍ය කට්ටයම දැන් සුද්ධක සංසන්දනය කිව්වම පුද්ගලයොත් තමත් පුද්ගලයොත් එකට සංසන්දනය කරනවා. රහතුන් වහන්සේලා වගේ කට්ටිය අරගෙන සංසන්දනය කිරීම. එතකොට ඕපම්ම කියනකොට උපමා වශයෙන් විස්තර කිරීම. එතකොට චතුස්ක න්‍යාය වශයෙන් ලක්ෂණ යුක්ති කතා වශයෙන් කියමු හැම එකම විස්තර තියෙන්නේ
අදාළ මාතෘකාව පමණයි. දැන් වචන සෝදනය කියනකොට තිබුණේ ඒ දීපු වචන පාවිච්චි කර වචන වල අර්ථ විග්‍රහයක් කර එක විතරයි. එතකොට ගති චුති ප්‍රතිසන්දි කියනකොට ගති චුති ප්‍රතිසන්දි වශයෙන් විස්තර කරන එක පුද්ගලයාට අනුරූප වශයෙන් විස්තර කරා. එතකොට උපාදාය පඤ්ඤාති පරිස්කාරකාණු යෝග අභිඥා යෝගය කියනකොට අභිඥාවල් ලැබුණම එතන පුද්ගලයා කොයි විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි විස්තර කරේ. ඒ හැම එකකම විස්තර කරේ ඒ ආකාරය. ඒ කියන්නේ ඒ කරුණු 18ක් ඒක ඇතුලේ තිබුණා. ඒ කරුණු 18 විස්තර කරද්දී මාතෘකාව මොකද්ද පුද්ගලයා? මාතෘකාව මොකද්ද පුද්ගලයෙක් නැත කියන එකට තමයි මේ කරුණු 18ෙන්ම කරුණු එකතු කර බිඳ දැම්මේ පුද්ගලයෙක් නැත කියන එක. මේ 18ෙම පුද්ගලයා විස්තර කෙරුණේ ඒ ආකාරයට. මේ කරුණු 18ක් මේකේ තියෙන සුද්ධ සත්‍ය කට්ටේට පුද්ගල කතාව 18 ආකාරයට බෙදුනත් පුද්ගලයාමයි විස්තර කරේ. දැන් අපි ආසන්න වශයෙන් අන්තිම කෑල්ල බලන්න අන්තිමයිම විස්තර කරේ පුද්ගලයා උපලබ්ධි සත්‍ය කට්ට පරමත්තේ නාති. සත්‍යාර්ථ පාද පුද්ගලයේ දක්නා 323. එතකොට බුදුන් වහන්සේ සත්‍යවාදී, කාලවාදී, භූතවාදී, තතවාදී බුදුන් වහන්සේ සප්පි කුම්භදර බල වෙන උපමාවක් ගත්තේ. සප්පි කුම්භ යයි තෙල වදාලේ. එසේය සප්පියෙන් තෙල කුම්භය කරන ලද කිසිවෙක් අන්න ගිතෙලින් කුම්භ කරන කිසිවෙක් ඇද්ද? එසේ නොකිය යුතුයි. එතකොට කියන එසේ නොකිය. ඒ කරුණෙන් සත්‍යාර්ථ පරමාංශේ පුද්ගල දක්නම නොකිය යුතුයි. සකවාදීන් නිග්‍රහ කරනවා. ඒ කියන්නේ මේ නිහිපිට තිබිච්ච සියලුම කරුණු ආකාරයෙන් මේ කරුණු 18 නැවත ඒ 18ෙම තියෙන මාත්‍රිකා පාට අරගත්තම Tamanට පැහැදිලි වෙනවා මේ තියෙන්නේ මේකයි. දැන් ඕකාස සත්‍ය කට්ටය, කාල සත්‍ය කට්ටය, අවයව සත්‍ය කට්ටය කියන හැම එකටම අදාළ විස්තර කරුණා. එතකොට සුද්ධ සත්‍ය කට්ටේ පුද්ගලයා කේවල වශයෙන්, ස්ථිර වශයෙන්ම කිව්වා. එතකොට ඕකාසය කියන්නේ සම්බන්ධ සියලු හේතු අනුව පුද්ගලයා විස්තර කෙරුවා. එතකොට කාල වශයෙන් හැමදාම. එතකොට කාල වශයෙන් හැමදාම. අවයව වශයෙන් සබ්බේසු කියවන් පස්සේ සියලුම අවයවවලදී අපි හිතමු මේ පුද්ගලයා මේ ධාන වශයෙන් ධාන ලැබුවා, අභිඥා ලැබුවා. ඒ අභිඥා ලැබුව පුද්ගලයා කාද? එහෙනම් පුද්ගලයා වෙන කෙනෙක්ද? ඒ විදිහට විස්තර කරේ. මතක තියාගන්න මේ කරුණු හතර හැම එකකටම සම්බන්ධ කරලායි විස්තර වුණේ. එතකොට පැහැදිලි වෙන තවත් කාරණයක් තමයි මේ අපි දිගටම විස්තර කරද්දී දැන් මේ බලන්න අවසාන 323 අවසාන 324 බලන්න ඒකේ සියලුම කරුණු පටිඤ්ඤා තියෙනවා, අනුയോഗ තියෙනවා. ඒ කියන්නේ අනුയോഗ සමහර ඒවා අනුയോഗය පටිඤ්ඤාවයි අනුയോഗයයි විතරයි තියෙන්නේ. තපනා පාපනා ආරෝපණ මොකක්වත් නැහැ. එතකොට පැහැදිලි වෙන්න ඕන මේ විස්තර කරන්නේ මේ සුද්ධ සත්‍ය කට්ටේ, ඕකාස කාල අවයව සත්‍ය කට්ට හතරම මේ එක 18ක් තියෙනවා කරුණු. ඒ 18ට අතුල් කර තමයි. එහෙනම් මේ 18 මේ හතරෙන් වැඩි කරාම 18 ඒවා හතරක්. එතකොට පැහැදිලි කරගන්න කරුණා කරලා ඒ ආකාරයෙන්මයි මේක විස්තර කෙරුණේ. දැන් එක ඡේදයක් අපි අරගත්තයින් පස්සේ අපිට පැහැදිලි වෙනවා එහෙම නේද මේ විස්තර කෙරුණු ක්‍රමය විස්තර උනේ කියලා අපිට අවබෝධ කරන්න පුළුවන්. අවබෝධ වෙනවා. ඒ මොකද කරුණාවෙන් පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් අපි උදාහරණය
සච්චිකට්ඨානුභවය බලන්න මෙතන මේ තියෙන කොටසේ මේ 392 බලන්න කරුණාවෙන් ඒ කෑල්ලේ විස්තර කරනවා. පුද්ගලෝ සංකතෝති. පුද්ගලෝ අසංකතෝති. බලන්න. ඒ විස්තර කරපු ආකාරය සච්චිකට්ඨේටම නේද? පුද්ගලෝ සංකතද අසංකතද? පුද්ගලෝ නේව සංකතා නාසංකතද? එතකොට මේ ඕකාංශ කාල අවයව කියන එකට නේද මේ ප්‍රශ්නේ ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ කියන එක බලන්න. පුද්ගලෝ නේව සංකතෝති. ඒ විස්තර කරනවා. සංකතං අසංකතං තපෙත්වා අඤ්ඤත්තා තතිය වූති. බලන්න වෙන කෙනෙක්ද. එතකොට ඕකාංශ සම්බත් ભેද වශයෙන් ඊට පස්සේ විස්තර කරන ආකාරය බලන්න. ඊට පස්සේ 395 බලන්න මේ පුද්ගල සංකතෝති නා සංකතෝති. ඒ විස්තර කරපු හැම ආකාරයකම මේ විස්තර කරපු කරුණු 4 සච්චිකට්ඨ 4 හැම ඡේදයකටම අදාළ වෙන්නම ඕන. හැම ඡේදයකටම විග්‍රහ වෙන්න ඕන. එතකොට ඒ විග්‍රහ කිරීම අපි මුලම දැක්වූ අංක 1 ඡේදයේ විග්‍රහ වීම ඒ ප්‍රශ්න වල කොටස් මේකට ගෙනගෙන මේ මාතෘකාව දිහා බලාගෙන අපි ප්‍රශ්න ගොඩනගලා හදන්නම ඕන. ඒකයි මේක කිව්වේ මේක තියෙන්නේ පෙయ్యාලමෙන් ඒ මාතෘකාවයි පරිඥාවයි අනුയോഗයයි විතරයි 90%කටම දුන්නේ. පුච්චාවයි පටිඤ්ඤාවයි අනුയോഗයයි. පුච්චාවයි පටිඤ්ඤාවයි අනුയോഗයයි විතරයි මේ 90%ක ඡේදවලට ඉදිරිපත් කරේ. අපි කරන්න ඕන මොකද්ද? ඕකාශය කාල අවයව කියන ඡේද ගොඩනගමින් එක වෙන වෙනම ලියන්න ඕන. මම නෝනලාට මිට ඉස්සෙල්ල කිව්වා මේ ඡේද 1 ඡේද 2ක් 3ක් 4ක් 5ක් 7 8ක් අරගෙන මේ ඡේද ලියන්න. මේ කියපු දේ මේ කියන දේ ලියන්න. මේ කියන දේ ලිව්වා නම් එක ඡේද 2ක් 3ක් 4ක් හරි ගොඩ නැගුවා නම් මේ කුඩා ඡේදයක් හරි 2ක් හරි අරගෙන මේ සච්චිකට්ඨ 4ට දාලා ගොඩ නැගුවා නම් තපනා පාපනා ආරෝපණා ඉදිරිපත් කරනවා නිග්ඝහත් ඉදිරිපත් කරනවා. එතකොට හරියටම සච්චිකට්ඨ 4යි නිග්ඝහ 8යි ඕනම තැනකදී ඉදිරිපත් කරන්න පුළුවන්. සකවාදීන් පරවාදීන් අහන ප්‍රශ්න දිහා බලන්න ඕන. ඒක නිසා තුන්වන්නේ පිහිටෙන් නෝනලා මම කැමති එකක් දෙකක් හරි ලියලා ඡේද අංකය දාලා මේ සච්චිකට්ඨ 4ට පාපනා තපනා පාපනා ආරෝපණා අතුල් කළා. ඊළඟට සච්චිකට්ඨ 4ක් දාලා නිග්‍රහත් 4 සකවාදීන් පරවාදීන් දාලා විස්තර කරන්න එක ඡේදයක් හරි. එහෙම කරොත් කොච්චර වටිනවද? එහෙම උත්සාහ කරන්න ඕන. අපි දෙන්න ඕන නෝනලාට 10%යි. නමුත් අපි කොච්චර දෙනවද කියන එක අනිත් අර අපේ විද්‍යාරත්න මහත්තයා මේ කාරණේ කරන්න ගෙදර ඉඳගෙන මහත්තයර නිකන් ඉන්න බැරි මගේ පොඩි දුර්වලකම් තියෙනවා. මට තාම මේක කරගන්න හුරු නැහැ. මම කවදාකවත් සෙල්ෆෝන් එකක්වත් පාවිච්චි කරන්නේ නැති මිනිහෙක්. ඉතින් එතුමා කොයිතරම් උත්සාහ කරනවද කොයිතරම් ධෛර්යමත් වෙනවද මේව නිවනට උපනිශ්‍රේ වෙන්නම ඕන. එතුමාට ධර්ම ඥානය වහ ලැබෙන්න ඕන. ඒ නිසා නෝනලත් උත්සාහ කරන්න. මම උත්සාහ කළාස ලියන්න අර තාමයි හරි අවබෝධයක් නැතිස දැන් ආයි උත්සාහ කරන්න. දැන් ටිකක් තේරුණාද? එහෙම නෙවෙයි.
නෝන මගේ ඇඩ්‍රස් එක 79 6 වෙනි පටුමග කොටුබැම්ම පාර. ලියලා කරුණාවෙන් මුද්‍රයක් ගහලා තැපෑලට දාන්න. මුද්‍රයක් ගහලා තැපෑලට දාලා නිස්සද්දව ඉන්න. මං ඉතිරි ටික කරන්න. ඒකට ගලප ගන්න එපා කිසිදාක. මම කොහොම හරි සුමානයකින් උපරිමේ දවස් 7-8කින් 10කින් මම නෝනට උත්තරේ ලබන්න දෙන්නම්. මම ලියන්න. මම නෝනගේ එක කපල කොටලා හදනවා. නෝනගේ දේවල් නෝනගේ ඒ කතන්දරේ ඒ දීපු එක හරි වැරදි බලලා මට තේරෙන හැටියෙන් හොඳට ආකාරයෙන් පොතට පතට අනුව 100% උත්සාහ කරනවා නෝනට ස්ථිර තේරුම ලබා දෙන්න. අත වශයෙන්ම නෝන එහෙම කරන කට්ටිය ගොඩාක් ඉන්නවා. දැන් ඔය මේ උණෑවිල්ල කියලා ටෙලිෆෝන් එකෙන් මේ ප්‍රශ්න පත්‍ර ඒවලා ඒ වගේ දේවල් කරගන්න කට්ටිය අනන්ත පරිමාණයේ ඉන්නවා. ඒ වගේ නෝනලා කරන්න බය වෙන්න එපා. මම ඕක මේ බැනලෙව්වත් ඒක බාරගන්න මේක මට ඉගෙන ගන්නයි මේ ඉවල තියෙන්නේ. කපල කොටලා කූටු ගාලා කපල කොටලා එකක්වත් හොඳ නැත්තම් මම සම්පූර්ණයෙන්ම හොඳ එකක් ලියලෙවනවා. එහෙම කරලා තියෙනවා. හරි සර් අපි කරන්න සර් ඊළඟ එකට අපි යමු. හරි කතා. ඒක අනිවාර්යයෙන්ම කරන්නම ඕන. නැත්තම් මේවා පුරුදු වෙන්නේ නැහැ නෝනා. මේවා පුරුදු වෙන්නේ නැහැ. අත වශයෙන් මේවා හරි අමාරු දේවල්. මොකද විස්තර කරන එක හරි. නමුත් අපේ උත්සාහය අනිවාර්යයෙන්ම ඕන. එකක් නිවන ලැබෙන්නේ අතිශය උත්සාහවන්තයාට. නිවන කියන එක නිකන් ඉන්න කෙනෙකුට ලැබෙන්නේ නැත. හරි. එහෙමනම් තුන්වැනි පිටෙන් ඊළඟ පරිහානි කතාවට යමු. දැන් මට හිතුණා මේ පොඩි ප්‍රශ්නයක් මට මේ කුඩා ඡේදයක් මේ බ්ලැන්ක් කුඩා ඡේදයක් අරගෙන ලියන්න. ලියලා මම ඔය කට්ටියට ඒක ලියන හැටි ගොඩනගන හැටි හරි ගස්සලා දෙන්න. එහෙම කරන්නම් මම. හරි. අත වශයෙන් මෙහෙම කරනවා මම. හරි නෝනා දැන් තේරුණා සරණයි. නෑ මේ දැන් මෙතන විස්තර කරපු ආකාරය මම කිව්වා මේ පරිහානි කතා. ඒකෙදි විස්තර කරන ආකාරය පැහැදිලි කරගන්න ඕන. මේක එක්තරා මේ රහතුන් වහන්සේලා පරිහානියට පත් කරේ මහායානේ බුද්ධ යානයමයි විතරයි. ඒකට තමයි මහායාන කිව්වේ. බුද්ධ යානය විතරයි. අනිත් ඒවා සේරම පරිහානියට පත් කරා. ඒක නිසා මම වචන කීපයක් දුන්නා බුද්ධ යානය කියන එකට පර්යාය වචන මං හිතන්නේ ඒක 10ක් 15ක් මම කිව්වා. එතකොට පැහැදිලි වෙන්න ඕන මේ රහතුන් වහන්සේලාට තිබිච්ච විරෝධය. පරම යාන, ප්‍රථම යාන, ශ්‍රේෂ්ඨ යාන, බෝධිසත්ව යාන, බුද්ධ යාන ආදී මේ පරිණතම සූත්‍ර අනුව ඒකායන, අග්‍ර යාන, අනුත්තර යාන, උත්තම යාන තවත් පොඩි කාරණයක් බුදුහාම මේ බෝධිසත්වෝ කියන එක අති විශිෂ්ටයි. ඒ තත්වයට පත් කර බෝධිසත්වෝ කියන එක අති විශිෂ්ට කරා. ඒ වගේ මේ අමුතු ආරෝපණයක් කරා. බුදුහාමුදුරෝ ලෝකෝත්තර තත්වයට පත් කරා. මහ විශාල විපර්යාසයක් කරා ඒ කට්ටිය. බුදුහාමුදුරෝ විස්තර කරා නිකන් මේ කකුල් හොදනවා මඩ නැහැ තරවෙන්නේ. නමුත් කකුල් හොදනවා. බඩගිනි නැහැ ඒ උනට කනවා. නිදා ගන්න ඕන නෑ එපා නිදා ගන්නවා. මේ ඇඟට අවුවට එන්නේ නෑ ඒ උනට හෙවනේ ඉන්නවා. ওই විදිහේ මහා පුදුම බුදුහාමුදුරෝ පුදුම ආරෝපණ ලෝකෝත්තර තත්වයකට පත් කළ මේ අනිකුත් සියලුම ශ්‍රාවකයෝ සේරුම තත්වයට පත් කරා. ඒකට ආපු කොටසක් වශයෙන් විග්‍රහ කරනවා. මේකේ විද්වතුන් විස්තර කරන්නේ ඔය රහතුන් වහන්සේලාට
පරිහානි විස්තර කරේ පරිහානි කියලා වචනයක් දාලා රහතුන් වහන්සේලා නැවත පිරිහෙනවා කියලා විස්තර කරේ ඔන්න ඔය මේ මොනවද විරුද්ධ මතය ගොඩනගා ගත්තා ඔය කාරණේ ඒකට ඊර්ෂ්‍යාව කියලා කියනවා ඉතින් ඒක මේ වචනේ පාවිච්චි කරන්න අපිට හොඳ නැහැ නමුත් රහතුන් වහන්සේලාට නොයෙක් අර ඒක ස්වාමීන් වහන්සේගේ පළවෙනි සංගායනාව ගැන කියනකොට අපිට සැකයක් තියෙනවා රහතන් වහන්සේ මේ කියන්නේ 500ක් කොට ගුරුවරේ. ඉතින් ඒ වගේ කතන්දර ආවා නමුත් සංගායනාව ප්‍රතික්ෂේප කරේ නැහැ. සංගායනාව ප්‍රතික්ෂේප කරන ඒ වගේ විශාල කතන්දර මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා කරුණා කරලා පැහැදිලි කරගන්න ඕනේ. දැන් අපි මේ කොටසට යමු. එතකොට පරමාදීන් රහත් බැවින් පිරිහෙද්ද. ඔව් ඒක අර කියන පරමාදීන් කියන ඔව්. එතකොට සෑම තැනකදී රහත් බැවින් පිරිහෙද්ද. අන්නන සත්‍ය කට්ටේට අදාළ ප්‍රශ්න එනවා. සියලු ශරීරයේ ආකාරයෙන්ම සෑම තැනකදීම කියවුව. එතකොට එසේ නොකිය යුතුයි. හැම තැනකදී රහත් බැවින් පිරිහෙද්ද. සකවාදී පුච්චාව. එතකොට පරවාදී පටිඥාව එසේය. එතකොට කාම භවයේ පිනිසයි මේ කියන්නේ. එසේය කියනකොට සකවාදී අනුയോഗ හැමතැනකදී රහත්තුරු පරිහානි ධර්ම ඇද්ද. එසේ නොකිය යුතුයි අන්න. එතනකොට කියන පරිහානි ධර්ම තියෙනවද කියලා එහෙම කියන්න එපා ඒගොල්ලෝ. ඔන්න එසේ නොකිය යුතුයි. එතකොට දැන් ඕනලා පැහැදිලි කරගන්න මෙතන මේ කෑල්ල අඩු නේද කියලා. මෙතන මේ කොටස යම්ම කිසි ප්‍රමාණයක මේ ගඩොඩ මාතෘකා පාඨයත් එක්ක අඩුපාඩුවක් තියෙනවා. අඩුපාඩුව අපි දාන ගන්නවා අපිට ඉස්සෙල්ලා අවබෝධ වුණා. අඩුපාඩුව අවබෝධ වුණා. අඩුපාඩුව අපි දැනගත්තා. අඩුපාඩුව තහස් ගාලා අල්ලගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මෙතන තියෙන්නේ ඒ මාතෘකා පාඨයට ප්‍රශ්න දෙකක් නැගුවා. ප්‍රශ්න දෙක නගලා ඉවරලා ඊට පස්සේ අනිත් ප්‍රශ්නට යනවා. දැන් එතකොට සබ්බදා එතන තියෙනවා සර් නේද? සබ්බදා විතරයි තියෙන්නේ. සබ්බදා එතකොට පටස් ගාලා බුදු රත්තරන් ඕන අර කියපු දේ ටකස් ගාලා අල්ල ගන්න ඕන. දැන් මෙතන මේ කියන්නේ මේ සත්‍ය කට්ටේ අහවල් කෑල්ල. එතකොට දැන් සකවාදී පුච්චා භූතාර්ථ වශයෙන් වන්න කියනවා. සකවාද. දැන් එතකොට මෙතන කියනවා රහත් බැවින් පිළි භූතාර්ථ වශයෙන්. එතකොට පරවාදී පරිඥාව හරි. එතකොට සතවාග්දී අනුയോഗය යම් ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රියන් මේ කියනකොට මේ 750 ධර්ම කියන රූපාදී ධර්මයන් දක්වා ලැබෙද පරමාර්ථයක් ඇද්ද සෝත තොප කියන පුද්ගලික ආකාර ලැබෙද කියනවා අන්න මේ කෑල්ල සංශෝධනය කරගන්න තහත් ගාලා සහත් පැසින් පිළිවෙද්ද. එතකොට පරමාදී පටිඥාව එසේ නොකිය යුතුයි කියනකොට එතකොට එසේ නොකිය යුතුයි කියනවා. එතකොට පරමාදී නිග්‍රහය පිළිගන්නේ කියලා මෙතන නිග්‍රහයක් දීලා නැහැ. කියන්න ඕන දැන් නිග්‍රහය අවසන් කරන්න ඕන. එතකොට සහවාදී හැමතැනකම රහත්තු පිරිහෙද්ද. එතකොට කියනවා එසේ නොකුද. ඊට පස්සේ කියනවා එහෙනම් නිග්‍රහය කියනවා මෙන්න විස්තර කරනකොට අන්න නිග්‍රහය දෙනවා. නිග්‍රහය දීලා ඉවරලා අපි එන්න ඕන නිග්‍රහය දුන්නනම් තපනාව කියන්න ඕන. හන්තිකත් පුද්ගල උපලබ්ධ සත්‍ය කටපරම. ඉතින් සත්‍ය අර්ථ පරමාර්ථයෙන් රහතුන් වහන්සේ කෙනෙක් දක්නා ලැබෙන්නම් අනුනෝම තපනාව පාපනාව කියනවා ආරෝපණාව කියනවා. ඊට පස්සේ විස්තර අවසන් කරනවා. ඔය කෑලි තුන තහස් ගාලා මෙතෙන්ට ඔබන්න ඕන. අපි දැනගන්න ඕන නෝනක් මේ තවත් කාරණයක් මේ පිඟන් හොදන්න ඕන පිඟන් බින්දින්න නම් ඒක මතක තියාගන්න ඕන මේක තහස් ගාලා අනිත් එක බුදු රත්තරන් නෝනලා අපේ දෙවිවල නෝන එහෙම හොඳටම කියා දෙන්න දෙයක් නැහැ නිකන් වචන 4-5 අතින් අල්ලලා දුන්න නම් අනිත් ටික හදාගන්න පුළුවන් ශක්තියක් ඇති නෝනලා. ඒ අය ඊටාම දක්ෂ රාජ්‍ය සේවයේ ඊටාම ඉහළින්ම වැඳපිච්ච අය. ඉතින් මොකද්ද මේ ප්‍රශ්නේ? ඉතින් ඒ අය ඇත්ත වශයෙන්ම රාජ්‍ය සේවයේ ඉහළින්ම දැන් මේ අපේ නුවර මේ පානදුරිය මහත්මයා එහෙම අනිත් කට්ටිය හොඳටම දක්ෂයෝ. විජිතනෝන හැම දක්ෂයෝ. ඉතින් ඇයි මේ දිහා බලන මේ කෑල්ලේ ඌමනා ටික ගොඩනගා ගන්න බැරි? එකක් හදලා බලන්න. ඒක හදලා බලන මට එවන්න මේක හරිද? මම හරි වෙලෙදි හදා දෙන්නම්.
තුන්වැනි පිහිට ඒක මම පසු බසින්නේ නැහැ නෝනා. ඒක අනිවාර්යයෙන්ම කරෙන්න ඕන. එතකොට රහත්තු රහත් බයෙන් පිරිහෙද්ද දෙවෙනි. එසේය හැම කල රහත්තු රහත් බයෙන් පිරිහෙද්ද. හැම තැනකදී රහත්තු රහත් බයෙන් පිරිහෙද්ද උඩ මෙතනගෙන හැම කල රහත්තු රහත් බයෙන් පිරිහෙද්ද. ඔන්න බලන්න නුවණින් මෙනකොට එසේ එයා කියනවා පටිඤ්ඤා කියනවා එසේය. සකවාදී අනු හැම කල රහත්තට පරිහානි ඇද්ද. එසේ නොකිය යුතුයි. ඒකට කියනවා එසේ නොකිය යුතුයි. ඒක රහත් වල පරිහානි ඇද්ද කියලා වම හැම කලෙම කිව්වා මේ සම්පූර්ණ පරිනිර්වාණය දක්වාම ගියයින් පස්සේ කියන්න දෙයක් නැහැනේ. එන්නේ රහත් බයෙන් පිරිහෙද්ද එසේය. හැම රහත්තුම රහත් බයෙන් පිරි හැම රහත්තුම ඊට පස්සේ අර හැම කල ඊට පස්සේ හැම රහත්තුම අන්න බලන්න අර සත්‍ය කට්ටේ නේද මේ ඉන්නේ කියලා. සත්‍ය කට්ටේ නේද? බලන්න හැම රහත්තුම රහත් බයෙන් පිරිහෙද්ද. තීක්ෂණ ඉන්ද්‍රිය සදා කියලා දේශේ නොකිය යුතුයි. හැම රහත්තුම එතකොට තීක්ෂණ ඉන්ද්‍රිය දෙක කියලා පිරිහෙන්නේ නැහැ. එතකොට පැහැදිලි කරගන්න විස්තර කරන හැම රහත්තුම රහත් බයෙන් පිරිහෙද්ද. මුරුදු ඉන්ද්‍රියන් සදා කියයි. පරවාදී පරි මුරුදු ඉන්ද්‍රියන් සදා. දැන් රහත් වුණා නම් මුරුදු ඉන්ද්‍රිය කතන්දරේ කියන්න බෑනේ. මුරුදු ඉන්ද්‍රිය වෙන්නේ මොකද්ද? රහත් නම් රහත්. සංයෝජන 10ම සම්පූර්ණ කළ රහත්. එතකොට පිරිහීමක් වෙන්නේ නැහැ. මුරුදු ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. එතකොට එහෙම කියන්න බෑ. හැම රහත්ටම පරිහානියක්ද? එසේ නොකිය යුතු බලන්න. සකවාදී පුජා රහත්තු රහත් බැවින් පිරිහෙද්ද. එසේය. රහත් බැවින් පිරිහෙන්නා වූ සතර ඵලයෙන් පිරිහෙද්දා. සතර ඵලයෙන්. ඒ කියන්නේ රහත් ඵලයටපත් උනන් පස්සේ. බලන්න මේක උඩ ගත්තේ රහත් බව. එහෙනම් සතර ඵලය කියලා අනිත් පැත්තටත් හරවනවා කවුරු හරි වෙනස් ආකාරයකින් ඉදිරියේදී කවුරු හරි රහත් ඵලයක් ගැනත් කිව්වොත් කියලා ඕන්න බලන්න. මේ මොග්ගලී පුත්‍රදේශ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව. දැන් බලන්න ඒ වගේ කියන්නේ සුවිශේෂී දක්ෂ සුවිශේෂී මනසකින් මේ කටයුත්ත කෙරෙලා තියෙන බව පැහැදිලි වෙනවා. රහත් ඵලයෙන් පිරිහෙයි. එසේ නොකිය යුතු කියලා කෙලින්ම කියනවා. බලන්න මේ කතාවේ රහත් බයෙන් පිරිහෙනා වූ සතර ඵලයෙන් පිරිහෙද්ද. එසේ නොකිය කෙලින්ම කියනවා එහෙම කියන්න එපා කියනවා. දැන් ඒ කැලේ ඉවරයි. ඒ කතන්දරේ සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඊළඟ කතන්දරයට යනවා. බලන්න පරවාදී පූජාවක් එනවා. සිව් සුවහසින් බව කරනුවේ සුවහස් පිරිහි ගිය කල සිටු බැවින් පිරිහින්නේ ප්‍රහීන වේද. ඒක දේශයෙන් පරිහානිය ගැන කියයි. ඒක දේශයෙන් කොටසක් එසේය. හැම සපතෙන් පරිහීන වේද. එසේ නොකිය යුතුමයි. සකවාදීන් කියනවා. එතන ඒ අහපු දේ අවසానයි. සිව් සුවහසින් සහ සිව් බව කරනුවේ සුවහස් පිරිහි ගිය කල හැම සපතෙන් පිරියනට භාව්‍ය වේද. එතකොට පරවාදීන් කියනවා ඔව් හැම සපතකම පිරිහෙන්න වෙනවද? ඔව් රහත්තු රහත් බයෙන් පිරියෙන්නා වූ සතර ඵලයෙන් පිරියෙන්නට භාව්‍ය වේද. ඔන්න විස්තර කරනවා. එසේ නොකිය යුතුයි කියනවා. වෙන ප්‍රමාණවත් කරුණු දක්වීම වාද යුක්ති කියන්නේ ප්‍රමාණවත් කරුණු. වාද යුක්ති කියන්නේ ප්‍රමාණවත් කරුණු දැක්වීම. ප්‍රමාණවත් වශයෙන් කරුණු දැක්වීම. විස්තර කරන ආකාරයෙන් හරි. හත්වෙනි එක පරිහානියාති අරහා අරහත්තානි. රහත්තු රහත් බැවින් පිරිහෙද්ද. ඔව්. සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් පිරිහෙද. සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් පිරිහෙද. බලන්න උත්තරේ. දැන් බලන්න මේව සම්බන්ධ වුණා. දැන් ඉස්සරහා කිව්වනේ හැම සපතකින් පිරිහෙද. සෝවාන් ඵලය ඒ කියන්නේ රහත් ඵලයෙන් පිරිහෙද කියලා. අන්න ඒකට දුන්න උත්තරේට ගැලපෙන්නේ මෙතන එසේ නොකිය යුතුයි කියලා කියනවනේ. අතන කිව්වනේ එසේ නොකිය යුතුයි කියලා. සතර ඵලයෙන් පිරිහෙද්ද කිව්වෙන් පස්සේ එසේ නොකිය යුතුයි. ඒකට ගැලපෙන්න මේ උත්තරේ තියෙනවා සෝවාන් ඵලයෙන් පිරිහෙද්ද කියනවා එසේ නොකිය යුතුයි.
රහත්තු රහත් බැවින් පිරිහේ දෙසේය. රහත්තු රහත් බැවින් පිරිහේ දෙසේය කියනවා. රහත්තු රහත් බැවින් රහත්තු සෝවාන් ඵලයෙන් පිරිහේද කියලාම එසේ කියන්නේ පා කියනවා. දැන් මේ සෝවාන් ඵලයට අරගෙන සකු르දාගාමි සකු르දාගාමි ඵලයෙන් පිරිහෙද්ද. එහෙනම් එසේ කියන්නේ පා. රහත්තු රහත් බැවින් පිරිහෙද. ඔව්. ඉතින් බලන්න මේ කතන්දරේ. රහත්තු රහත් බැවින් පිරිහෙනවා. සෝවාන් ඵලය සකු르දාගාමි ඵලයෙන් පිරිහෙදවම එහෙම කියන්න එපයි කියනවා. මේ බලන්න මේ අපබ්‍රංශය කරුණාකරලා බලන්න කොහොමද මේ උත්තර හැදිලා තියෙන්නේ උත්තර හදලා තියෙන්නේ කොයි විදිහද කියලා. සෝවාන් ඵලයෙන් පිරිහෙදවම එසේ නොකිය යුතුයි කියනවා. රහත්තු රහත් බැවින් පිරිහෙද්ද කියලාම ඔව්ව කියනවා. ඉතින් රහත් කියන්නේ සෝවාන් සකු르දාගේ අනාගාමි රහත් කියන ඵල හතරම සම්පූර්ණ කරපු තැනට. ඉතින් එහෙනම් මේ කතාව එකට එකක් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් තුන්වන්නේ පිහිටෙන් මේවා අවබෝධ කරගන්න එකින් එක නිකං කියවලා අතාරින්න නම් එපා. මුලින් කියපු දේ කෙරෙහි අපේ හිත තියෙන්නම ඕන. මේක එකක් පාසා සම්බන්ධයි. අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහෙද්ද 195 9වෙනි ඡේදයේ අවසානය. එසේ එතකොට කියනවා එසේ නොකිය යුතුයි. අනාගාමී ඵලයෙන් පිරිහෙද්දම රහත් ඵලයෙන් පිරිහෙද්දම ඕව කියනවා. අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහෙද. එසේ අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහෙද. බලන්න අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහෙද කියලාම එසේ නොකිය යුතුයි කියලා කියනවා. පරමාදී පටිඤ්ඤාව බලන්න උඩ 10 වෙනි ඡේදය කියනවා අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහෙද කියලාම ඔව් කියනවා. ඉතින් සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් පිරිහෙද එසේ නොකිය යුතුයි. මේ අනුරෝමේ විස්තර කරන ආකාරය. එහෙනම් බලන්න කරුණා කරලා අනාගාමී පුද්ගල සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් පිරිහෙද එසේ නොකිය යුතුයි කියනවා. ඉතින් කල්පනාවට ගන්න අනාගාමී පුද්ගලයා පිරිහෙනමයි කිව්වනම් සෝවාන් පුද්ගලයාට එසේ නොකිය යුතුයි කියලා කියන්නේ ඇයි? ඊට වඩා පහළ පුද්ගලයෙක් මේ සෝවාන් පුද්ගලයා අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් පිරිහෙද්දී සකු르දාගාමී පුද්ගල සකු르දාගාමී පිරිහෙද්ද එසේය. දැන් බලන්න එතන මේ 11 වෙනි ඡේදයේ අර ඡේද දෙකටම හාත්පසින් වෙනස්. අනාගාමී පුද්ගලයා පිරිහෙදම ඕව කියනවා. සකු르දාගාමී පුද්ගලයා පිරිහෙදම ඕව කියනවා. සෝවාන් පුද්ගලයා පිරිහෙද කියලා බලන්න එසේ නොකිය යුතුයි කියනවා. ඉතින් ඒ 11 වෙනි ඡේදයේ අන්තිමට කියනවා එසේ නොකිය යුතුයි කියනවා. එතකොට මොකද්ද මේ අනාගාමී සකු르දාගාමී කියපු දෙන්නගේ තියෙන තත්ත්වය මොකද්ද? මොන විස්තර කරන ආකාරය. එතකොට 12 සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් නොපිරිහේ දාන්න පටිලෝමය. අර අනුලෝම මෙන්න පටිලෝම. ලෝමය සකවාදී පුච්චාව. නොපිරිහේද එසේය. රහත් රහත් බැවින් නොපිරිහේද. සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් නොපිරිහේද කියලාම නොපිරිහේද ගම ඔව් පිරිහෙන්නේ නැහැ. රහත් රහත් බැවින් නොපිරිහේද කියනවා එසේ නොකිය යුතුයි. බලන්න කරුණාවෙන් මේ ඡේද එන විකෘති අදහස් ඉදිරිපත් වෙච්ච ආකාරය මේ හැම එකක්ම වාද කෙරිලා වාද කරලා නෙවෙයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ඥාණයෙන්ම ඕන පැත්තකට හරවලා මේ ධර්ම විග්‍රහ කරන්න පුළුවන් කියලා හිතලා මතලා ඒවට වැට බඳින්න ඒව ඛණ්ඩනය කරන්න අනාගතයේදී වර්තමානයේ ඕන දවසක වෙන දේවල් වලට ඇති වෙන අදහස් වලට විරුද්ධව එහෙනම් පැහැදිලි කරගන්න 12 වෙනි සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් නොපිරිහෙද කියලාම එසේය. එහෙම පිරිහෙන්නේ නැහැ. රහත් රහත් බයෙන් නොපිරිහෙද කියලාම එසේ නොකිය යුතුයි. ඒකට හාත්පසින් විරුද්ධ අර්ථයක් දෙනවා. බලන්න කිසි දෙයක් එතන නැහැ. ඒ අනුയോഗයේ විතරයි පරවාදී පටිඤ්ඤාව විතරයි ඊට පස්සේ මෙලොව දෙයක් කියන්නේ නැත. එහෙනම් මේ ටිකට නෝනලා මේ ඔය අපි හිතමු 12 වෙනි ඡේදය අරගෙන 12 වෙනි ඡේදය සම්පූර්ණ කරන්න බැරිද නෝනලාට? අර
මුල පළවෙනි ඡේදයේ තියෙන කරුණු ටික අරගෙන පටපට ගාලා දාලා විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ සකු르දාගාමී පුද්ගල සකු르දාගාමී ඵලයෙන් නොපිරිහෙද කියන ආකාරය පැහැදිලි කරගන්න ඕන කරුණාවෙන් ඒක බලන්න කරුණා කරලා. හරි. එතකොට දැන් බලන්න 12 13 සකු르දාගාමී පුද්ගල සකු르දාගාමී ඵලයෙන් නොපිරිහෙද. එතකොට එසේ රහත් බැවින් නොපිරිහෙද. එසේ නොකියති. අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් නොපිරිහෙද. එසේ අනාගාමී පුද්ගල අනාගාමී ඵලයෙන් නොපිරිහෙද. බලන්න කරුණා කරලා එසේ නොපිරිහෙද කියලාම එසේ පිරිහෙන්නේ නැහැ. එසේ නොපිරිහෙද ඔව් එසේ රහත් බැවින් නොපිරිහෙද ගොම එසේ නොකියති. දැන් බලන්න 15 සකවාදී පුජ්ජා දිගටෝම සකවාදී පුජ්ජාව ප්‍රශ්න කරේ සෝවාන් පුද්ගල නොපිරිහෙද. එසේය අනාගාමී පුද්ගල අනාගාමී ඵල නොපිරිහෙද. අන්න බලන්න ඉස්සෙල්ලා කිව්වා අනාගාමී පුද්ගලයා සකු르දාගාමී පුද්ගලයා අනාගාමී පුද්ගලයා කිව්වා. දැන් මෙතන අනාගාමී පුද්ගල අනාගාමී ඵල නොපිරිහෙද එසේ නොකියති. මෙන්න එකට එක විස්තර කරන කුඩා ඡේද විස්තර කරනවා. 19 වෙනි ඡේදය රහත් බැවින් පිරිහෙන්නා වූ සෝවාන් පෙළෙහි සිටිද්ද. රහත් බැවින් පිරිහෙන්නා වූ සෝවාන් පෙළෙහි සිටිද්ද. රහත් බැවින් පිරිහිලා සෝවාන් ඵලයේ ඉන්නවද? ඔව් කියනවා. එසේය කියනවා. සෝවාන් ඵලයට අනතුරුව අරහත්වයම ප්‍රත්‍යක්ෂ කෙරේද? එසේ නොකියති කිය. සෝවාන් ඵලයට පස්සේ අරහත්ත්වය ප්‍රත්‍යක්ෂ කරනවාද කියනවා. එසේ කියන්න එපා කියලා. රහත් බැවින් පිරිහෙද්ද නැවත 20 වෙනි ඡේදය. එතකොට එසේ කියනවා. සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් පිරිහෙද එසේ නොකියති. රහත් හෝ රෝවාන් පුද්ගලයාගේ හෝ කවරෙකුගේ බහුතර ක්ලේශෝ ප්‍රහීන වූවාහුද. දැන් එතකොට මෙන්න ප්‍රශ්නයක් අමුතුවෙන් අහනවා. රහත්තුගේ හෝ සෝවාන් පුද්ගලයාගේ හෝ කවරෙකුගේ බහුතර ක්ලේශෝ. දැන් රහත්තු කියන සංයෝජන 10ම රහත් වෙනකොට ප්‍රහීනෝනේ. සෝවාන් කියනකොට සෝවාන් පුද්ගලයා කියනකොට සංයෝජන 3යිනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස විතරයි බහුතර ක්ලේශෝ ප්‍රහීනාව. එනං අරක රහත්තුගේය පරවාදී පටිඤ්ඤාව කියන රහත්තුගේ. එබැවින් රහත්තුගේ බහුතර ක්ලේශෝ ප්‍රහීනය රහත් බැවින් පිරිහෙති. අනුയോഗය දැන් පැහැදිලි කරගෙන එයින් භවත සෝවාන් පුද්ගල සෝවාන් ඵලයෙන් පිරිහෙති කිය යුතුමය. මෙන්න පාපනාව විස්තර කරනවා. මේ වචන යොදලා තියෙන්නේ හිතු මතේ නෙවෙයි. ඊටාම ශීක්ෂණව කල්පනා කරලායි මෙහෙම වචන මේ ප්‍රශ්න වලට යෙදලා තියෙන්නේ. 21 වෙනි ඡේද සකවාදී පුච්චාව රහත් බයෙන් පිරිහෙද්ද එසේය. ඔව් කියනවා. පරවාදීන් කියනවා ඔව් කියලා. සකවාදී අනුയോഗ සකු르දාගාමී පුද්ගල සකු르දාගාමී ඵලයෙන් පිරිහෙද්ද. සකු르දාගාමී පුද්ගලයා සකු르දාගාමී ඵලයෙන් පිරිහෙද්ද. එසේ නොකිය යුතුයි. එතකොට සකවාදී අනුയോഗ කවරෙකු බහුතර ක්ලේශෝ ප්‍රහීන වෙද්ද. රහත්ට හෝය. සෙදගැමියට හෝය. රහත්ටයි. එතකොට පරවාදීන් කියනවා රහත්ට. ඒ කියන්නේ කවරෙකු බහුතර ක්ලේශෝ බහුතර වැඩි ක්ලේශෝ ප්‍රහීන වෙන්නේ රහත්ට. එතකොට අනුලෝම තපනාව බැවින් රහතර බහුතර ක්ලේශෝ ප්‍රහීන වෙති. රහත් බැවින් පිරිහෙත්තයි කියන්න ඕන. එතකොට අනුයෝ පාපනාව එහෙන් භවත සෙදගමේ පුගුල් සෙදගමේ ඵලයෙන් පිරිහෙති කිය යුතුමයි. අනිත් පැත්තට හරවනවා. එහෙනම් රහතු එහෙම නැත්නම් රහතු එහෙම බහුතර කෙලෙස් ප්‍රහීන කරා නම් සෝවාන් පුද්ගලයා පිරිහෙනවයි කියලා කියන්න ඕන. එතකොට සකවාදී පුජ්ජාව රහත් බයෙන් පිරිහෙද්ද 22 අනගමි පුගුල් අනගමි ඵලයෙන් පිරිහෙද. අනාගාමී පුද්ගලයා අනාගාමී ඵලයෙන් පිරිහෙද කියලා අහුවම එසේ නොකිය යුතුයි කියලා විස්තර කරනවා. කරුණා කළා පැහැදිලි කරගන්න. ඊට පස්සේ
සකවාදී අනුയോഗ කවරෙකට බෞතර ක්ලේශෝ ප්‍රහීන වෙද්ද රහත් හට හෝය අනගමි හට හෝය සකවාදීන් අහනවා. එතකොට පරවාදීන් උත්තර දෙනවා රහත් හට කියලා. ප්‍රහීන වෙලා තියෙන්නේ රහතුන්ට තමයි වඩාම වැඩිපුර කෙලස් ප්‍රමාණයක්. එහෙනම් අනුලෝම තපනාව එහෙන් රහතට බෞතර ක්ලේශෝ ප්‍රහීන වෙති රහතු රහත් බැවින් තේදි කියන්න ඕන. අනුලෝක පාපනාව එහෙන් බවත අනගමි පුගුල් අනගමි බැවින් පිරියති කියන්නම ඕන. එතකොට පැහැදිලි කරගන්න 23 සකවාදී පුච්චාව සකවාදී පුච්චා 23 අනාගාමි පුගුල් අනාගාමි ඵලයෙන් පිරිහෙද කියලා නවත අහනවා ආමන්තා කියනවා. එතකොට සකවාදී අනුയോഗය සෝවාන් පුගුල් සෝවාන් ඵලයෙන් පිරිහෙද කියලා අහනවා. එසේ නොකේතු කියනවා න හේවම් වත්තබ්බෝ කියලා කියනවා. සකවාදී අනුയോഗය කවර කොහට බහුතර ක්ලේශෝ ප්‍රහීන වේද අනගමි හෝය සෝවාන් හට හෝය. එතකොට අනගමින්ටයි කියලා කියනවා විස්තර කරෝ අනාගාමිස්ස ඊට පස්සේ අනුලෝම තපනාව එබැවින් අනගමින් හට බහුතර ක්ලේශෝ ප්‍රහීන වෙති අනගමි පුගුල් අනගමි ඵලයෙන් පිරිහෙති කියලා විස්තර කරනවා කරුණාවෙන්. හරි අනාගාමී හිතන බෞතර ක්ලේශෝ ප්‍රහීන වේද අනාගාමී පුගුල් අනාගාමී ඵලයෙන් පිරිහෙති කියලා කියනවා. එහෙන් බවත සෝවාන් පුගුල් සෝවාන් ඵලයෙන් පිරිහෙති කිය යුතුමය. අනාගාමී එතකොට 24 අනාගාමී පුගුල් අනාගාමී ඵලයෙන් පිරිහෙද එසේය සෙදගම පුගුල් සෙදගම ඵලයෙන් පිරිහෙද කියලා එසේ නොකියතු කියනවා. බලන්න කරුණාකර මේවායේ වෙනස්කම් අනාගාමීන් ගැන කිව්වම එසේ කියනවා. එසේ නොකියතු කියන සෙද සෝවාන් ඵලයට කවරක් හට බහුතර ක්ලේශෝ ප්‍රහීන වේද අනාගාමීන් හට හෝය සේදගමින් හට හෝය අනාගාමීන් හටයි. එබැවින් අනාගාමීන්ට බහුතර ක්ලේශෝ ප්‍රහීන වෙති. තපනාව ප්‍රශ්නේ මාතෘකා පාඨය පාපනාව අනගමි පුගුල් අනගමි ඵලයෙන් පිරිහෙයි එහෙන් බවත සේදගමි පුගුල් සේදගමි ඵලයෙන් පිරිහෙති කිය යුතුමය. විස්තර කරනවා පැහැදිලි කරගන්නවා කරුණා කරලා 25 අනුලෝම පතිලෝම දැන් සකවාදී පුජ්ජා 25 සෙදගමි පුගුල් සෙදගමි ඵලයෙන් පිරිහෙද එසේ සෝවාන් පුගුල් සෝවාන් ඵලයෙන් පිරිහෙද එසේ නොකිය යුතු කියලා විස්තර කරනවා කරුණා කරලා පැහැදිලි කරා. සකවාදී අනුയോഗය අර වගේමයි විස්තර කරනවා කවරේ කට ක්ලේශෝ ප්‍රහීන වේද 203 සෙදගමි හට සෙදගමි සෝවාන් හට හෝය සෙදගමි හට සෝවාන් හට ඊට පස්සේ විසක අනුලෝම තපනාව බැවින් සෙදගමි හට බහුතර ක්ලේශෝ ප්‍රහීන වේති සෙදගමි හට බහුතර ක්ලේශෝ ප්‍රහීන. දැන් තපනාව සෙදගමි පුගුල් සෙදගමි ඵලයෙන් පිරිහෙති එයින් බවත සෝවාන් පුගුල් සෝවාන් ඵලයෙන් පිරිහෙති කිය යුතු විස්තර කරනවා කරුණා කරලා. හරි එහෙමනම් තුන්වැනි පීඨයෙන් 25 වෙනි ඡේදය කරපු තැන නෝනලා කරුණා කළා එක ඡේදයක් මං කැමති එක ඡේදයක් ලියලා මම නෝනලාට එවන්න බලන්න. මම නෝනලාට දෙන්න උත්සාහ කරනවා මේ එක කුඩා ඡේදයක් මේ සත්‍ය කට්ට 8ටම හරි ගස්සලා ප්‍රශ්න 4ත් සත්‍ය කට්ට 4ත් එකට එකතු කරලා මම ඡේදයක් ලියනවා. ලියලා නෝනලාට ආදර්ශයට එවන්න කල්පනා කරනවා. ඒක ලබන සතියේ වෙනකොට බලන්න උත්සාහ කරනවා. එහෙමනම් දැන් අපි මෙතනින් අපි නතර කරමු තුන්වැනි පීඨයෙන්. හැබැයි නෝනලා උත්සාහ කරන්න ඕන හේතුව මේ කාරණේ ටිකක් ගැටලු සහගතයි. හේතුව නෝනලා ඒ විදියට හුරු වුණොත්
නෝනලා ඉගෙන ගැනීම නෙවෙයි නෝන අපේ කාලේ අවසාන. මගේ කාලේ කොහොමත් දැන් ඉවර වෙගෙන යන්නේ. ඒක නිසා නෝනලා තුන්වන්නේ පිටින් ඉගෙන ගන්නත් ඕන මේ කාරණේ ඉස්සරහට ඇදගෙන යන්න පුළුවන් වෙන්නත් ඕන. එහෙම නැත්නම් කාටවත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඒ தත්වයටපත් වෙන්නම ඕන. නැහැ බෑ අමාරුයි කියලා හිතන්න එපා. මම කිව්වා ඕනම අමාරු දෙයක ආස්වාදය වැඩි නෝන. අමාරු දෙයක ආස්වාදය වැඩි. බලන්න අපි 17 ණය වෙලා ගියක් හදාගත්තම තියෙන සන්තෝෂය. 17 ණය වෙලා මොකක් හරි ජයග්‍රහණයක් කරගත්තම තියෙන සන්තෝෂය. අපිට ඇයි මේ ඒ වෙලාවේදී කඳුළු යන්නේ? තරහින්ද? නෑ. අපිට ඒ තරම් දරා ගන්න බැරි නිසා හිතට බර වැඩි. ඒ නිසා ඒ කඳුළු යන්නේ. එහෙනම් පැහැදිලි කරගන්න උත්සාහ කරොත් ජය ගන්නම පුළුවන්. උත්සාහ කරොත් ජය ගන්නම පුළුවන්. දරුවන් සරණින් හැමදෙනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාම ධර්මයෙන් ඥානෙන් පරිසමාප්තියටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සියලුම දෙනා දෙයයන්ට පින්දෙමු. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එතාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. ආකාශත්තාට බුම්මත්තා දේවා නාග මහිච පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං කක්ඛන්තු ලෝක සම්බුද්ධ ශාසනං තිරං කක්ඛන්තු ලෝක සම්බුද්ධ දේශනං තිරං කක්ඛන්තු මම් කරන්ති. ඉදම්මේ ඥාතිනං හෝතු දුක්ඛා හෝති ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හෝති ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හෝති ඥාතයෝ. හැමදෙනාටම දීර්ඝායුෂ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා. වහ වහ ධර්ම ඥාන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සර්ටත්